භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 4 වෙනි සිකුරාදා සෑම සිකුරාදා දිනකම පවත්වාගෙන යනු ලබන සූත්‍ර අධ්‍යයන පන්තියයි මේ ආරම්භ වෙන්නේ. එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරන ලද සූත්‍ර අධ්‍යයන පන්තිය අපි දැනට ශ්‍රී ලංකාවේ සිට මෙහෙවනු ලබනවා. ඒ සඳහා සහභාගී වන කල්යාණ මිත්‍ර සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අදත් වෙනදා පරිදිම මේ සූත්‍ර අධ්‍යයන පන්තිය ආරම්භ කරනවා. ඒ සඳහා අපි අරිය පරියේෂණ සූත්‍රය තමයි භාවිතා කරන්නේ. ස්ක්‍රීන් එක පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. අරිය පරියේෂණ සූත්‍රය අපි මීට කලින් දැන් දවස් දෙකක් මම හිතන්නේ සාකච්ඡා කළා. මේ සූත්‍රයේ ලෞතර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය උන්වහන්සේ විසින්ම විස්තර කරන පැහැදිලි කරන සූත්‍රයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. එතෙන්දී තමන් වහන්සේත් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ස්වභාවයන්ට පත්වෙන කෙනෙක්ව සිටිමින් ඉඳලා අනතුරුව ඒ තත්ත්වය ඉක්ම වූ ජාති ජරා ව්‍යාධිය මරණය ඉක්ම වූ තැනැත්තෙක් බවට පත්වුණේ කොහොමද කියන කාරණය තමයි පැහැදිලි කරන්නේ. ඉතින් එහිදී උන්වහන්සේ ගිහි අත්හැරලා දාලා තවුස් දිවියකට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් තවුසෙක් හැටියට පත් වෙලා අනතුරුව විවිධ වූ ආචාර්යවරුන් භාර්ගව ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ආචාර්යවරුන් ළඟට ගිහිල්ලා ඒ අය ඒ වන විට හදාarලා තිබුණු දැනගෙන තිබුණු යම් යම් ධ්‍යාන ආයතන වලට පිවිසිලා ඒ අය වගේම තමනුත් ඒ තත්ත්වයට පත් වෙලා එතෙන්දී අපි කතා කළා සාකච්ඡා කළා ඒ අය ඇසුරේදී ඒ අය ලබාගෙන තිබුණු තත්ත්වයන් ශක්තියින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ශක්තියින් භාවිතා කරමින් තමනුත් ලබා ගැනීමක් හැටියට මොකද එහිදී අපි වැදගත් දෙයක් හැටියට සාකච්ඡා කළා මේ ධ්‍යාන ආයතන කියන ඒවා කාටවත් ලබා දෙන්න බෑ. කෙනෙකුට තවත් කෙනෙකුට ඒක ලබා දෙන්න තමන්ගේ ශිෂ්‍යයන් වශයෙන් හෝ තමන්ගේ හිතවත් කෙනෙකුට ආදරණීය කෙනෙකුට එහෙම කියලා ඒවා ලබා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්න පුළුවන්. නමුත් ඒවා උපයා ගැනීම, ඒවා අභ්‍යාස කිරීම, පුරුදු පුහුණු කිරීම ඒ අයගේ වෙහෙසීම උත්සාහය මත සිදුවිය යුතු දෙයක් කියලා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්මය කියන එක තමයි අපි මීට කලිනුත් සාකච්ඡා කළේ. එතෙන්දී අපි ඉන්ද්‍රිය ධර්ම කියලා ඒවට කතා කළේ ඒවා සක්‍රීය ස්ථානයේ ක්‍රියාස්ථානයේ තියෙනකොට අභ්‍යාස කළ යුතු කරුණු හැටියට තියෙනකොට අපි ඒව හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒවා සාක්ෂාත් කරගත්තාම අචීව් කරගත්තාම Tamanට සම්බන්ධ වුණාම තමන්ගේ දෙයක් බවට පත් කරුණායින් පස්සේ ඒවට ඒවා හඳුන්වනවා බල ධර්ම කියලා. ඒතර මේ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම වශයෙන් තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේවා තුලින් තමයි කවර හෝ කෙනෙක් යම් මානසික උසස් තත්වයක් බල ගැන්වීමක් ශක්තියක් උපදවා ගන්නට පුළුවන්කම ලබන්නේ. ඉතින් ධ්‍යාන හා ආයතන ලබා ගැනීමේදීත් ඒ ක්‍රියාවලියමයි බෝධිසත්වයන් වහන්සේට
උදව් වුණේ කියලා උන්වහන්සේ පසු කාලයේදී වික්ෂුන් වහන්සේලා උදෙසා අරබයා දේශනා කරනවා උන්වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. ඒතර ඒ කාරණයක් ඊට පස්සේ ඒ අනුව තමන් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ධර්මයේ දේශනා නොකරනවද කියන විතර්කය තමන්ගේ සිතේ ඇතිවීම පිළිබඳව එදා සාකච්ඡා කළා. ඒ වගේම මේ පිරිස අතරේ ඉන්න අයත් ඒ පිළිබඳව අදහස් දැක්වීම සිදු කළා. ඒවා තමන්ගේ හඳුනා ගැනීම අවබෝධයන්ට අනුව තමන්ගේ හිතේ ධාරණය කරගන්න පුළුවන්. ඒවා පිළිබඳව අපිට පැහැදිලි උත්තර මෙන්න මේකයි කියලා අපිට කාටවත් මුකුත් කියන්න හැකියාවක් නැහැ. ඒ සූත්‍ර දේශනාවන් ඇසුරෙන් තමන් ඒවා මේ විදිහට තමයි මේක වෙන්න ඇත්තේ කියන එක හඳුනා ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. මේ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන ස්වභාවයක් තමයි තම නැන පමණින් දැනගත යුතු කියලා අපේ පැරණ කවියක තියෙන්නේ. ඒතොර තමන්ගේ අවබෝධ ශක්තියින් හඳුනා ගැනීම ශක්තියින් මූලික කරගෙනයි අපිට ධම හඳුනා ගන්න තියෙන්නේ. එහි තියෙන යම් සංකල්ප අදහස් ඉදිරිපත් වෙන දහම් කරුණු සමහර විට යම් ගැටලුකාරී තත්ත්වයන්හිදී හෝ එහෙම නැත්නම් සම්මතයට වෙනස් වෙන ආකාරයකට හෝ යමක් තියෙන තැනකදී ඒක තමන්ට අවබෝධ වෙන ආකාරයෙන් තමන් තේරුම් ගැනීම තමයි සුදුසු විදිහ. ඒතර ඒ විදිහට බ්‍රහ්ම ආරාධනයේ සම්බන්ධයෙන් අපි කතා කළා. අනතුරුව උන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි තමන්ගේ ඥානය පතුරවලා උන්වහන්සේ ඒ සත්වයන්ගේ විවිධ වූ ස්වභාවයන් ඒ අයගේ ශක්තියින් හඳුනාගෙන little dust in the eyes කියලා මේක හඳුන්වපු විදිහට කෙලෙස් අඩු පුද්ගලයන් හඳුනාගෙන ඒ අයට මේ ධම දේශනා කිරීම සුදුසුයි කියන එක තීරණය කරන්න යෙදුණා. එහෙම තීරණය කරලා එතෙන් පටන් තමයි අද අපිට සාකච්ඡා කරන්න කතා කරන්න තියෙන්නේ. ඒතර මම මේ සූත්‍රය ඇසුරෙන් ඉංග්‍රීසියෙනුත් පාලියෙනුත් දෙකෙන්ම කියවලා සිංහලෙන් විස්තර කිරීමක් අවශ්‍ය තැනදී පමණක් පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඉස්සර නම් අපි සූත්‍ර අධ්‍යයන පන්තියේදී ඒ අය ඉංග්‍රීසියෙන් කෙනෙක් කියවනවා අනික එක්කෙනා පාලියෙන් කියවනවා. ඊට පස්සේ සිංහලෙන් මම පැහැදිලි කරනවා. ඔහොම තමයි අපි ඉස්සර කරගෙන ආවේ. නමුත් මේකද ඔන්ලයින් වැඩසටහනක් හැටියට කරන නිසා පහසු වෙන්න මමම ඉංග්‍රීසියෙනුත් කියලා පාලියෙනුත් කියලා අනතුරුව සිංහලෙන් යම් පැහැදිලි කිරීමයි කරගෙන යන්නේ. ඔබට ඕනෑම තැනකදී ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම අවස්ථාවකදී මාව නවත්තලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉදිරිපත් කළාට කමක් නැහැ. මොකද අපි සාකච්ඡා ස්වරූපයෙන් කොහොම රිලැක්ස් විදිහට සැහැල්ලුවෙන් පහසුවෙන් මේ තථාගත ධර්මය බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් හඳුනා ගන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි සියලු දෙනා කල්යාණ මිත්‍රයන් හැටියට බොහොම රිලැක්ස් විදිහට බොහොම සැහැල්ලු විදිහට මේ ධම පරිශීලනය කරන්නයි අපි කාගෙත් බලාපොරොත්තුව. ඒකින්ද ඕනෑම වෙලාවක අපි සාකච්ඡා කරලා අදහස් ඉදිරිපත් කරමින් තමන්ගේ අදහසත් ඉදිරිපත් කරමින් අනෙක් අයගේ අදහස් වලට අවස්ථාව දෙමින් අපිට සාකච්ඡා කරන්න යන්න පුළුවන්. ඒ නිසා ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් ගැටලුවක් වුණොත් එහෙම ඉදිරිපත් කරන්න කොයි වෙලෙකුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ඉදිරිපත් කිරීම එක කරන එක බාධාවක් අවහිරයක් එහෙම නෙමෙයි. ඒ වගේම මේ සූත්‍රය ඇසුරෙන් පමණක් නෙමෙයි ධර්ම කරුණු හැටියට ඔබට හිතට ඇති වෙන දෙයක් වුණත් ඕන දෙයක් ඉදිරිපත් කරන්න. ඒ හැම එකටම මම උත්තර දෙනවා කියලා මං සියල්ල දන්නවා කියන අර්ථයෙන් නෙමෙයි. ඒතකොට දන්න දෙයක් නම් මං හඳුනාගෙන තියෙන දෙයක් නම් මට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. මං තාමත් හඳුනාගෙන නැති දෙයක් නම් ඒතර මටත් ඒ ගැන හොයන්න පරීක්ෂා කරන්න පුළුවන්. මටත් හොඳ අවස්ථාවක් ලැබෙනවනේ එතකොට. ඒතර ඒ නිසා ඕනෑම දෙයක් ගැටලුකාරී කියලා හිතන දෙයක් ඉදිරිපත් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මාත් නොදන්න දෙයක් නම් මටත් ඒක හොයාගන්න මහන්සි වෙන්න පුළුවන් ඒ සම්පූර්ණයි. හරි. මයික් එකක් ඔන් වුණා. හරි. ඒක හරි. එහෙනම් අපි ආරම්භ කරමු. Then the thought occurred to me, to whom should I teach the Dhamma first? Who will quickly understand this Dhamma? Then the thought occurred to me, this Alara Kalama is wise, competent, intelligent.
he has long had little dust in his eyes. What if I were to teach him the Dhamma first? He will quickly understand this Dhamma. Then a Devata came to me and said, Lord, Alara Kalama died 7 days ago, and knowledge and vision arose within me. Alara Kalama died 7 days ago. The thought occurred to me, a great loss has Alara Kalama suffered. If he had heard this Dhamma, he will have quickly understood it. Tassa mayam bhikkave etada hosi. Kassa nuko aham pataman dhamman desayang. Ko iman dhamman kippa meva ajanissati ti. Tassa mayam bhikkave etada hosi. Ayanko alaro kalamo pandito. Viyatto medavi. Digarattang. Appa rajakka jatiko. Yannunahan alarassa kalamassa pataman dhamman desayang. So iman dhamman kippa meva ajanissati ti. Atako mang bhikkave devata upasankamitta etadu vocha. Sattaha kalang kato bhante alaro kalamoti. Jnanancha pana me dassanang udapadi. Sattaha kalang kato alaro kalamoti. Tassamayam bhikkave tad hosi. Mahajaniyo ko alaro kalamo. Sache hiso imam dhamman suneyya. කිප්පමේව ආජානීයාති. බුදුරජාණන් වහන්සේ අදහසක් ඇති වෙනවා මේ ධාම මේ කාටද ඉස්සෙල්ලාම දේශනා කරන්න කියලා. එතකොට එහෙම අදහසක් ආවම උන්වහන්සේ කල්පනා කරනවා මේ දහම ආලාර කාලාම තව සට දේශනා කළොත් හොඳයි. එයා හොඳ බුද්ධිමත්, හොඳ අවබෝධයකින් යුක්තයි, ප්‍රඥාවන්තයි. ඒ නිසා ඒ වගේම කෙලෙස් අඩු තැනැත්තෙක්. ඒ නිසා එයාට මේ දහම දේශනා කළොත් හොඳයි කියලා මේ අදහසක් ඇති වුණා. එතකොට මේ ලිටල් ඩස් ඉන් ද අයිස් කියන එක අප රජක්ක ජාතිකෝ කියන විදිහටයි මේ පාලියෙන් තියෙන්නේ. රජස් අඩු, කෙලෙස් අඩු කියන අර්ථයෙන්. එතකොට ඒ ආලාර කාලාමට මේ දහම දේශනා කළොත් ඉතාම ඉක්මනින් එතුමා මේ දහම තේරුම් ගනීවි කියලා අදහසක් බුදුරජාණන් වහන්සේට ආවා. ඒ වෙලාවේ දේවතාවෙක් පැමිණිලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි මේ ආලාර කාලාම තවුසා මීට දවස් 7කට උඩදී කලුරියකලා භාවයට පත් වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආලාර කාලාම දවස් 7කට කලින් අභාවයට පත් වුණා. ආලාර කාලාමට ලොකු පාඩුවක් වුණේ. මොකද ආලාර කාලාම මේ දහම ඇහුවනම් එහෙම බොහොම ඉක්මනින්ම ඒක අවබෝධ කරගන්න හැකියාව ආලාර කාලාම තවුසට තිබුණාය කියලා උන්වහන්සේ කල්පනා කරනවා. Then the thought occurred to me, to whom should I teach the Dhamma first? Who will quickly understand this Dhamma? Then the thought occurred to me, this Uddaka Ramaputta is wise, competent, intelligent. He has long had little dust in his eyes. What if I were to teach him the Dhamma first? He will quickly understand this Dhamma. Then the Devata came to me and said, Lord Uddaka Ramaputta died last night, and knowledge and vision arose within me. Uddaka Ramaputta died last night. The thought occurred to me, a great loss has Uddaka Ramaputta suffered. If he had heard this Dhamma, he would have quickly understood it. Tassa mayam bhikkave tadosi kassanuko aham pataman dhamman desayya. Ko iman dhamman kippameva ajanissati iti. Tassa mayam bhikkave tadhosi.
අයංකෝ උදකෝ රාමපුත්තෝ පණ්ඩිතෝ වියත්තෝ මේදාවී දීගරත්තං අප්ප රජක්ක ජාතිකෝ යන්නෝනාහං උදකස්ස රාමපුත්තස්ස පටමන් ධම්මං දේශෙය්‍යං සෝ ඉමන් ධම්මං කිප්පමේව ආජානිස්සතිති අතකෝ මං භික්ඛවේ දේවතා උපසංකමිත්වා ඒතදවෝච අභිදෝස කාලං කතෝ බන්තේ උදකෝ රාමපුත්තෝති ඥානංච පනමේ දස්සනං උදපාදී අභිදෝ සංකාලං කතෝ උදකෝ රාමපුත්තෝති තස්ස මයිහං භික්ඛවේ තද හෝසි මහාජානියෝකෝ උදකෝ රාමපුත්තෝ සචේහිසෝ ඉමං ධම්මං සුනෙය්‍ය කිප්පමේව ආජානෙය්‍යාති. එතකොට බුදු පියාණන් වහන්සේට නැවත කල්පනා වුණා උද්දක රාමපුත්ත තවුස්තුමාට මේ ධහම දේශනා කළොත් හොඳයි කියලා. එහෙම හිතනකොට දේවතාවෙක් ඇවිල්ලා මතක් කරනවා සාමීනි උද්දක රාමපුත්ත තවුස්තුමා ඊයේ රාත්‍රියේදී අභාවයට පත් වුණා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කල්පනා කරනවා මේ උද්දක රාමපුත්ත මේ දහම අහන්න ලැබුණා නම් උද්දක රාමපුත්තට බොහොම ලේසියෙන්ම මේ දහම අවබෝධ කරගන්න හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒක පාඩුවක් වුණේ කියලා උන්වහන්සේට සිහිපත් වෙනවා. Then the thought occurred to me, to whom should I teach the Dhamma first? Who will quickly understand this Dhamma? Then the thought occurred to me, they were very helpful to me, the group of 5 monks who attended to me when I was resolute in exertion. But if I were to teach them the Dhamma first, then the thought occurred to me, where are the group of 5 monks staying now? And with the divine eye, purified and surpassing the human, I saw that they were staying near Varanasi in the deer park at Isipatana. Tassa mayam bhikkave etad hosi kassanako aham pataman dhamman desayam ko iman dhamman kippameva ajanissati iti tassa mayam bhikkave etad hosi bahukaroko me pancavagya bhikkhu ye mang padana pahitattang uppatta hinsu yannunahang pancavagyanam bhikkhunan pataman dhamman desayanti tassa mayam bhikkave etad hosi අහන් නුකෝ ඒතරෙහි පංචවග්ගයා බික්ඛු විහරಂತಿ इति අද්ද සංකෝ අහම් භික්ඛවේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන පංචවග්ගයේ බික්ඛු වාරාණසියං විහරන්තේ ඉසිපතනේ මිගදායේ අතක්වාහම් භික්ඛවේ උරුවේලායන් යතාබිරත්තං විහරිත්වා යේන වාරාණසී තේන චාරිකම් පක්කමි. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කල්පනා කරනවා මේ දහම එහෙමනම් මං ඉස්සෙල්ලාම කාටද දේශනා කරන්නේ කියන්නේ කියලා. එහෙම කල්පනා කරද්දී ඉක්මනින්ම මේ දහම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කාටද කියලා නැවත කල්පනා කරද්දී උන්වහන්සේට කල්පනා වෙනවා තමන් මේ දුෂ්කර ක්‍රියා කරමින් ධර්මයේ තේරුම් අවබෝධ කරගන්න උත්සාහ ගනිද්දී බොහොම උපකාරී වුණු 5 දෙනෙක් ඉන්නවා. ඒ අය බොහෝ මට උපස්ථාන කළා. මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා වෙහෙසමින් ඉන්නද්දී මට හුඟක් උපස්ථාන කරමින් හිටියා. ඒගොල්ලන්ට මේ දහම ඉස්සෙල්ලාම දේශනා කළොත් හොඳයි කියලා කල්පනා කරලා එතකොට උන්වහන්සේට කල්පනා වුණා මේ අය දැන් කොහෙද ඉන්නේ කියලා. ඒ අනුව මේ අය බරණැස ඉසිපතනේ මිගදායි කියන මුවවනේ මේ අය ඉන්නවායි කියලා උන්වහන්සේට කල්පනා වුණා. Then having stayed at Uruela as long as I liked, I set out to wander by stages of Varanasi. Upakada Ajivaka saw me on the road between Gaya and the place of awakening, and on seeing me said to me, "Here, my friend, are your faculties, pure your complexion, and bright. On whose account have you gone forth? Who is your teacher? In whose Dhamma do you delight?" When this was said, I replied to Upaka
the ආජීවක in verses. අද්දසාකෝ භික්කවේ උපකෝ ආජීවකෝ අන්තරා ච ගයං අන්තරා ච බෝධින් අද්ධාන මග්ග පටිපන්නං දිස්වාන මං ඒතද වෝච විප්පසන්නානි කෝතේ ආවුසෝ ඉන්ද්‍රියානි පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාතෝ කංසිත්වං ආවුසෝ උද්දිස්ස පබ්බජිතෝ කෝ ආතේ සත්තා කස්සවා ත්වන් ධම්මං රෝචේසීති එවං උත්තේ අහම් භික්කවේ උපකං ආජීවකං ගාථායි අජ්ජපාසින්. ඊට පස්සේ එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ උරුවෙලාවේ සිට වෙලාවේ කැමති තාක්කල් වාසය කරලා යම් කාලයක් වැඩ ඉඳලා ඊට පස්සේ පා ගමනින්ම බරණැස බලා පිටත් වෙනවා. එසේ පිටත් වෙද්දී උපක කියලා ආජීවකේ බුදුරජාණන් වහන්සේට මගදී හම්බ වුණා මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු ගයා ශීර්ෂයත් ඒ වගේම මේ බරණැසත් බලා යන අතරමඟදී උන්වහන්සේට හම්බ වෙනවා උපක කියන ආජීවකය. ආජීවක කියන්නේත් අර ශ්‍රමණ සම්ප්‍රදායට අයිති පිරිසක් ගිහිගෙන් අයින් වෙලා සත්‍ය දැකීම සඳහා මේ පිළිපන්න ශ්‍රමණ සම්ප්‍රදායට අයිති අයට කියනවා ආජීවක කියලා. ආජීවක පරිබ්‍රාජක කොහොම කියලා කණ්ඩායම් කීපයක්ම ඉන්නවා මීට කලින් මම ඒක පැහැදිලි කළා. ඒතර ඒ වර්ගයට අය ශ්‍රමණ සම්ප්‍රදායට අයිති කෙනෙක් තමයි උපක කියන්නේ. ඒතර උපකාජීවක මගදී හම්බ වෙනවා. එහෙම හම්බ වුණාම මාව තමන් වහන්සේව දැකලා උපක කියනවා clear my friend are your faculties your complexion and bright. එතකොට උපක කියනවා ඔබේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි ඒ වගේම ඔබේ වර්ණය බොහොම පැහැපත් ඒ වගේම දීප්තිමත් බොහොම ප්‍රසන්නයි කවුරු වෙනුවෙන්ද ඔබ පැවිදි වෙලා ඉන්නේ ඔබ මේ ගිහිගෙන් අයින් වෙලා ඉන්නේ කවර ගුරුවරයෙක් ඇසුරු කරගෙනද කවුරු වෙනුවෙන්ද කියලා අහනවා. who is your teacher? ඔබේ ගුරුවරයා කවුද? කාගේ දහමක්ද ඔබ අනුගමනය කරන්නේ? කාගේ දහමකින්ද ඔබ සතුටු වෙන්නේ කියලා උපක අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. එම ඇහුවාම බුදුරජාණන් වහන්සේ උපකට මේ විදිහට පිළිතුරු දෙනවා. all vanquishing, all known am I with regard to all things and adhering, all abandoning, release in the ending of craving, having fully known on my own, to whom should I point as my teacher? I have no teacher, and one like me can't be found. In the world with its devas, I have no counterpart, for I am an arahant in the world. I, the unexcelled teacher, alone am rightly self-awakened. Fooled am I, unbound, to set roll in the wheel of Dhamma. I go to the city of Kasi. In a world become blind, I beat the drum of the helpless. Sabba bibu sabba vidu hamasmi sabbesu dhammesu anupalitto. Sabbanja vo tanhakkaye vimutto sayang abhiññāya kamuddiseyya. Name acharyo atti sadiso me navijjati. Sadevakasmin lokasmin natti me patipuggalo. Ahangi araha loke ahan satta anuttaro. Ekomi samma sambuddho siti bhutosmi nibbuto. Dhammacakkam pavattetun gacchami kāsinam puram. Andi bhutasmin lokasmin ahanjang amatta dundu binti. එතකොට බුදුරජාණන් වහන්සේ උපකට දේශනා කරනවා මම සියල්ල යටපත් කරපු කෙනෙක් සියල්ල මැඩ පැවැත් වූ කෙනෙක් ඒ වගේම සියල්ල දැනගත් කෙනෙක් ඒ වගේම මේ සියල්ල සම්බන්ධයෙන්ම
හඳුනාගත්ත කෙනෙක් and ඒ වගේම සියල්ල දුරු කරපු කෙනෙක් තෘෂ්ණාව දුරු කිරීමෙන් ඒ වගේම මා විසින්ම මේ අවබෝධ කරගත්ත දහමකින් මේ කටයුතු කරන මම මගේ ගුරුවරයා හැටියට මට කියන්න කෙනෙක් නැහැ. ගුරුවරයෙක් නැහැ මට. ඒ අනුව මා වගේ කෙනෙක් තව කෙනෙක් ලෝකේ හොයාගන්නත් නැහැ. ඒ වගේම දෙවියන් හා සත්වයන් අතර මහා සමාන වුණු කෙනෙක් හොයාගන්නත් නැහැ. ඒ නිසා මේ ලෝකේ අරහත් භාවයට පත් වුණු තැනැත්තා තමයි මම. ඒ වගේම මේ අනුත්තර වූ තත්වයට පත් වුණු කෙනෙක් තමා විසින්ම ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා සනසුණු නිවුණු කෙනෙක් හැටියට නොබැඳුණු කෙනෙක් හැටියට ඉන්න මම මේ දහම පවත්වන්නට ධර්මය දේශනා කරන්නට කාසි කියන ප්‍රදේශයට යනවා. මේ ලෝකේ අනවබෝධයෙන් වෙලිලා ඉන්න මිනිස්සුන්ට මේ දහම දේශනා කරන්නට අමෘතය හා සමාන එහෙම නැත්නම් මරණය නැති කරන මේ දහම දේශනා කරන්නටයි මම යන්නේ. දහම් බෙරය වයන්නටයි මම යන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ඔපකට දේශනා කරනවා, පැහැදිලි කරනවා. From your claims, my friend, you must be an infinite conqueror. Conquerors are those like me. You have reached influence end. I have conquered evil qualities, and so Upaka, I am a conqueror. When this was said, Upaka said, may it be so, my friend, and shaking his head, taking a side road, he left. යතාකෝ තං ආවසෝ පටිජානාසි අරහසි අනන්ත ජිනෝති මාදිසං වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයන් ජිතා මේ පාපකා ධම්මා තස්මා හමෝපකේ ජිනෝති එවං උත්තේ භික්ඛවේ උපකෝ ආජීවකෝ හූපේය පාවසෝති වත්වා සීසං ඕකම් පෙත්වා උමග්ගං ගහෙත්වා පක්ඛාමි. එතකොට උපකට මේ විදිහට බුදු පියාණන් වහන්සේ සඳහන් කළාම මම කරලා එතකොට මේ විදිහට සියල්ල ජයගත් කෙනෙක් අනන්ත ජින තත්වයට පත් වුණු කෙනෙක් සියලු ආශ්‍රවයන් පහ කරපු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව මම සියලු අයහපත් දේ දුරු කරලා අනන්ත ජින තත්වයට පත් වුණා කියලා පැහැදිලි කළාම උපක කියනවා එහෙම වෙන්න පුළුවන් මිත්‍රය කියලා ඔළුව වන්නලා මාර්ගයේ බුදුරජාණන් වහන්සේට ඉඩ දීලා එයා යන මාර්ගයේ යන්න ගියා. උතර උපක තමයි බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන්ම හම්බුණු තැනැත්තා. මේ ආගන්තුකෙක් හැටියට අලුතෙන් හම්බෙච්ච කෙනා. ඒ තැනැත්තාට බුදු පියාණන් වහන්සේ දේශනා කළා තමන් ලැබූ තත්ත්වය. මොකද ප්‍රශ්න කළා, ඇහුවා ඔබ කවුද කියලා. ඔබ කවුද කියලා අහපු නිසා බුදු පියාණන් වහන්සේ තමා කවුද කියන එක self identification එකක් හැටියට තමා විසින් තමාවම හඳුන්වා දීමක් හැටියට මේ තෙන්දේ උපක ඉදිරියේ පැහැදිලි කළා තමන් කවුද කියන එක. නමුත් උපකේක විශේෂයෙන් අවධානයක් දැක්ුවේ නැහැ. වටහා ගත්තේ තේරුම් ගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා මේ බුදුන් වහන්සේට වාර ඉඩ දීලා එයා යන දිහාවටම ගියා. Then wandering on by stage, I arrived at Varanasi at the deer park in Nisipatana, to where the group of 5 monks were staying. From afar, they saw me coming and
to on seeming me, made a pact with one another, saying, friends, here comes Gautama the contemplative, living luxuriously, straying from his exertion, backsliding into abundance. He doesn't he doesn't deserve to be bowed down to be greeted by standing up, or to have his robe and bowl received. Still, a seat should be set out. If he wants to, he can sit down. But as as I approached, they were unable to keep to their pact. One standing up to greet me received my robes and bowl. Another spread out a seat. Another set out water for washing my feet. However, they addressed me by name and as friend. අතකාහම් භික්කවේ අනුපිබ්බේන චාරිකං චරමානෝ යේන භාරාණසී ඉසිපතනම් මිගදායෝ යේන පංචවග්ගයා භික්ඛූ තේනුපසංකමී අද්දස්සුංකෝ මං භික්ඛවේ පංචවග්ගයා භික්ඛූ දූරතෝ ආගච්ඡන්තං දිස්වාන අඤ්ඤමඤ්ඤං සන්ටපේසුං අයංකෝ ආවසෝ සමනෝ ගෝතමෝ ආගච්ඡති බාහුල්ලිකෝ පදාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්‍යය සෝ නේව අභිවාදේ තබ්බෝ න පච්චුපට්ඨා තබ්බෝ නාස පත්ත චීවරං පටිග්ගහේ තබ්බං අපිචකෝ ආසනං තපේ තබ්බං සචේ ආකංචිස්සති නිසිද්දිස්සති इति යතා යතාකෝ අහම් භික්ඛවේ උපසංකමින් තථා තථා පංචවග්ගයා භික්ඛු නාසක්කින්සු සකාය කතිකාය සන්තාතුං අපේ කච්චේ මං පච්චුග්ගත් ගන්त्वा පත්ත චීවරම් පග්ගහේසුං අපේ කච්චේ ආසනං පඤ්ඤපේසුං අපේ කච්චේ පාදෝදකං උපට්ඨපේසුං අපිචකෝ මං නාමේනච ආවසෝවාදේනච සමුදාචරಂತಿ බුදුරජාණන් වහන්සේ පාගමනින්ම ගයා හිස සිට බාරාණසී දක්වා වැඩම කරන්නට යෙදුණා. ඒ අනුව ඉසිපතනේ මිගදායේ මේ පස්වග තවුසන් වාසය කරමින් හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඈත තියාම වඩිනවා දැකලා මේ පස්වග තවුසන් එක්තරා කතිකාවකටට ආවා. එකිනෙකා සාකච්ඡා කරගත්තා. මේ ගෝතම ශ්‍රමණයන් වහන්සේ නැවත ආපහු එනවා බොහොම සුඛෝපභෝගී විදිහට බොහොම පහසු විදිහට ජීවත් වෙමින් ඒ වගේම එයාගේ දුෂ්කර ක්‍රියාවන් අතහැරලා නැවත සාමාන්‍ය තත්වයට සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන මට්ටමකට ඇවිල්ලා දැන් ඉන්නේ. ඒ නිසා එයාට අපි සලකන්න වටින්නේ නැහැ. සලකන්න ඕන කමක් නැහැ. අපි එයාට මේ සැලකීම් හැටියට නැගී හිටින්නට හෝ එනකොට නැගී හිටින්නට හෝ පාත්‍රා සිවුරු අතට ගන්න දැන් කෙනෙක් කොයි හරි නම් එනකොට එයාට සලකන විදිහ හැටියට එනකොට ඉන්න ආසනෙන් නැගීట్లా ඒ අතේ තියෙන පාත්‍රා සිවුරු ආදී අතට අරගෙන එහෙම පිළිගැනීම් පැරණි සම්ප්‍රදායේ තිබුණු දේවල්. ඒතර ඒ අනුව එහෙම කරන්න අපි ඕනේ නැහැ. ඒ වගේම ආසනයක් ඕනනම් මේ වැස්ති කරමු. එයා කැමති නම් ඉඳගත්තට කමක් නැහැ අපිට කමක් නැහැ ඉඳගත්තට කියන අදහසට මේ පස්වග තවුසන් ආවා. මොකද ඒ අය මේ දැඩිව ශරීරයට දුක් දීමේ අත්තකිලමතාන යෝගය කියන එකට මේ බර වෙලා හිටියේ. ඒ කියන්නේ විමුක්තිය ලබන්නට නම් කෙනෙක් ශරීරයට දැඩිව දුක් දීමේ පිළිවෙත අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන. එහෙම නැතුව සත්‍ය අවබෝධ කරගන්න බෑ කියන දැඩි තීරණය, ආත්ම ක්ලමතනය, ආත්මේ ක්ලාන්ත කිරීම කියන මාර්ගය තමයි සත්‍ය අවබෝධය සඳහා තියෙන්නේ කියන එක දැඩිව විශ්වාස කරමින් හිටියේ මේ පස්වග තවුසන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ
පැහැපත් ශරීර වර්ණයකින් යුක්තව බොහොම ප්‍රසන්න විදිහට මේ ආපහු තමන් වෙත එද්දී මේ විදිහේ ජීවිතයක් ගත කරන කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන තියෙන විදිහක් නැහැ කියන තීරණය මත තමයි පස්සක තවුසන් මේ කතිකාවතට ආවේ. අපි සලකන්න අවශ්‍යතාවයක් නැහැ. එයා බොහොම සුඛෝභෝගී විදිහට ජීවත් වෙමින් ඉන්න බව පේන්නේ. ඒ නිසා එයාගේ මාර්ගය අතහැරලා ඇත්තේ කියලා කල්පනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ලං වෙද්දී සමීප වෙද්දී ඒගොල්ලන්ට ඒ කතිකාවතේම ඉන්න හැකියාවක් ලැබුණේ නැහැ. කෙනෙක් නැගිට්ටා බුදුරජාණන් වහන්සේට ගරු කරන්න, තව කෙනෙක් පාත්‍රා සිවුරු අතට ගත්තා, තවත් කෙනෙක් ආසනයක් සූදානම් කළා, තවත් කෙනෙක් පාව හොදන්න අවශ්‍ය ජලය ගෙනත් තිබ්බා. ওই විදිහට ඒ අය අර බුදු පියාණන් වහන්සේට ගරු කරන්න අවශ්‍ය දේවල් වත්පිළිවෙත් සියල්ලම කළා. නමුත් බුදු පියාණන් වහන්සේට කතා කළේ මේ මිත්‍රය යහළුව කියන අර්ථයෙන් තමයි කතා කළේ. So I said to him, don't address the Tathagata by name and as friend. The Tathagata friends is a worthy one, rightly self-awakened. Lend ear, friends. The deathless has been attained. I will instruct you. I will teach you the Dhamma. Practicing as instructed, you will in no long time reach and remain in the supreme goal of the holy life, for which clansmen rightly go forth from home into homelessness, knowing and realizing it for yourselves in the here and now. Evan utte aham bhikkave panchavaggiye bhikkhu etadavocam. Ma bhikkave tathagatan namena cha avsovadena cha samudacharata. Araham bhikkave tathagato samma sambuddho. Odahata bhikkave sotang. Amatamadigatan ahamanusasami. Ahamanusasami aham dhamman desemi. Yatanusittang tata patipajjamana Nachirasseva Yasattaya Kulaputta Sammadeva Agarasma Anagariyam Pabbajanti Tadanuttaram Brahmacharya Pariyosanam Ditteva Dhamme Sayang Abhinya Sachikatva Upasampajja Viharisatati Evan Utte Bhikkave Panchavagya Bhikkhu Umang Etadavocim. දැන් මෙහෙම කිව්වහම ඒ අය මිත්‍රය යහළුවෝ කියන අවසවාදයෙන් කතා කළාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම ඒ අයට කිව්වා don't address තථාගතයන් වහන්සේට නමින් හෝ යහළුව කියන අර්ථයෙන් කතා කරන්න එපා. තථාගතයන් වහන්සේ මේ උත්තරීතර තත්වයට පත් වෙලා ඉන්නේ ධර්මාවබෝධය කරගත කෙනෙක් හැටියට ඉන්නේ දැන්. ඒ නිසා ඔබේ කන යොමන්න, ඔබ මට සවන් දෙන්න. මරණය නැති කිරීම සම්බන්ධයෙන්, විමුක්තිය සම්බන්ධයෙන්, විමුක්තියට මරණය නැති කරන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. මම ඔබට මඟ පෙන්වන්නම්, කියා දෙන්නම්, ධර්මයේ දේශනා කරන්නම්. මේ ධර්මය හඳුනාගෙන දෙන උපදෙස් වලට අනුව කටයුතු කළොත් වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා ඔබට මේ ධහම හඳුනා ගන්නට පුළුවන් වෙයි. උත්තරීතර ජීවිතයක් සඳහා ඔබට පිවිසෙන්න පුළුවන් වෙයි. ගිහිගෙන් නික්මුණු අය මේ බ්‍රහ්මචාරී ජීවිත ගත කරමින් මේ ධර්මය අවබෝධ කරගන්නා වූ තත්වයට ඔබටත් පිවිස වාසය කරන්න පුළුවන් වෙයි කියන එක උන්වහන්සේ දේශනා කළා කියලා සඳහන් කරනවා. When this was said, the group of 5 monks replied to me, by that practice, that conduct, that performance of austerities, you did not attain any superior human states, any distinction in knowledge and vision worthy of a noble one. So how can you now
living luxuriously, straying from your exertion, backsliding into abundance, have attained any superior human states, any distinction in knowledge and vision worthy of a noble one. එවං උත්තේ භික්කවේ පංචවග්ගයා භික්ඛු මං ඒතද වෝචුං තායපි කෝත්වං ආවසෝ ගෝතම ඉරියාය තාය පටිපදාය තාය දුක්ඛර කාරිකාය නාජ්‍යගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම්පනත්වං ඒතරෙහි බාහුල්ලිකෝ පදාන විබ්බන්තෝ ආවත්තයෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්ති ඒවං උත්තේ අහම් භික්කවේ පංචවග්ගයේ භික්ඛු හෝතද එතද වෝචං. එතකොට මේ පස්වග තවුසන් බුදු පියාණන් වහන්සේට කියනවා ඔබ මේ දුෂ්කර ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියෙන් ඒ ක්‍රමය අනුගමනය කරලා ඒ තුලින් කිසියම් උත්තර මනුස්ස ධර්මයක් ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ඒ කියන්නේ මනුස්සත්වයේ ඉක්ම වූ තත්වයකට ඔබට එන්න බැරි වුණා නම් ඒ වගේම ඔබේ අවබෝධයේ ප්‍රඥාවන්ත භාවයේ උසස් තත්වයකට එන්න බැරි වුණා නම් ඒ ශ්‍රේෂ්ඨත්වයට අවබෝධයට පත් වෙන්න බැරි වුණා නම් ඔබ කොහොමද මේ බොහොම සුවපහසු ජීවිතයක් ගත කරමින් ඒ වගේම ඔබේ උත්සාහය දුෂ්කර ක්‍රියාවන් අතහැරලා දාලා ඒ වගේම මේ සාමාන්‍ය මිනිස්සු ගත කරන ක්‍රමේ ජීවිතයකට බැහැලා ඉවරලා කොහොමද එහෙම උත්තර මනුස්ස ධර්මයකට පත් උනේ මනුස්සත්වයේ ඉක්මවා යන තත්වයකට ඔබ පත් උනේ කොහොමද ඒ වගේම මේ ධහම මේ අවබෝධයට ඔබ පිවිසුනේ කොහොමද විශේෂත්වයට මේ අවබෝධ ඥානයකට ඔබ පත් උනේ කොහොමද කියලා පස්වග තවුසන් ප්‍රශ්න කරනවා. එමුද ඒ අය දැඩිවම විශ්වාස කළා මේ අත්තකිලමතාන යෝගේ එහෙම නැත්නම් ශරීරයට දැඩිව දුක් දීමේ පිළිවෙතින් පමණමයි කෙනෙකුට මේ ධහම අවබෝධ කරගන්න එහෙම නැත්නම් විමුක්තිය ලබන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ මතේ ඒගොල්ලෝ දැඩිව කාලයක් තිස්සේ හිටියා. මෙතන දැනුගත් අය බොහොම අය හිටියා. දැන් මෙතන හිටපු අය කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ අර බෝසත්යන් වහන්සේට නම් තබන අවස්ථාවේදී හිටපු බමුණු පඬිවරුන් අතරින් බාලමෙක් කෙනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කොණ්ඩඤ්ඤ කියන්නේ. ඒකට ඒ නිසා ওই විදිහට බොහොම දැනුගත් අවබෝධයෙන් යුක්ත පිරිසක් හැටියට තමයි මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා හිටියේ. දැන් ඒ අය සාමාන්‍ය මට්ටමේ අය නෙමෙයි බොහොම ඉහළ අවබෝධ මට්ටමකින් යුක්ත අය. නමුත් ඒගොල්ලන්ගේ තිබුණු දැඩි විශ්වාසයක් තමයි ආත්ම ක්ලමතනය තමයි මේ සත්‍ය අවබෝධයට මේ මාර්ගය තියෙන්නේ කියලා. එතකොට ඒ නිසා ඒ මතේ ඒ දැඩි මතයක පිහිටීම නිසා බෝසත්යන් වහන්සේ වශයෙන් හිටපු කෙනත් ඒ විදිහට දුෂ්කර ක්‍රියා කළානේ උපරිම විදිහට. ඉතින් ඒව අතහැරලා ඒ ක්‍රමයේ අතහැරලා මේ පැහැපත් ශරීරයකින් යුක්තව හොඳට මේ පහසුවෙන් ආහාර අරගෙන ඉන්න කෙනෙක් හැටියට Taman ඉදිරියට එද්දී ඒ තත්වයෙන් කිසියම් අධිගමයකට පත් වෙන්න අවබෝධ ඥානයකට එන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ කොහෙත්ම විශ්වාසයක් හඳුනා ගැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේව පිළිගන්න මේගොල්ලෝ ලෑස්ති වුණේ නැහැ. When this was said, I replied to them, the Tathagata monks is not living luxuriously, has not strayed from his exertion, has not backslid into abundance. The Tathagata friends is a worthy one, rightly self-awakened. Lend ear, friends, the
deathless has been attained. I will instruct you. I will teach you the Dhamma. Practicing as instructed, you will in no long time reach and remain in the supreme goal of the holy life for which clansmen rightly go forth from home into homelessness, knowing and realizing it for yourselves in the here and now. එවං උත්තේ අහම් භික්කවේ පංචවග්ගියේ බික්කු ඒතද වෝචං න භික්කවේ තථාගතෝ බාහුල්ලිකෝ න පදාන විබ්බන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහම් භික්කවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත භික්කවේ සෝතං අමතම දිගතං අහමනුස්සාමි අහං ධම්මං දේසේමි යතානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සේව යසත්තාය කුලපුත්තෝ සම්ම දේව අගාරස්ම අනගාරියම් පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරිස්සාති මේ විදිහට පස්වක දවසන් කිව්වහම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මම බොහොම ස්කෝපභෝගීව ජීවත් වෙනවා නෙමෙයි ඒ වගේම මේ උත්සාහය අත්හැරලා දමලත් නෙමෙයි නැවත ආපහු මේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන රටාවටම ආපහු පිවිසීමකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ හැටියට මේ අවබෝධයට පැමිණි තමා විසින්ම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ නිසා මට කන යොමු කරන්න මිත්‍රයිනි මම මේ මරණය ඉක්ම වූ තත්වයට පත්වුණු කෙනෙක් ඒ නිසා මම ඔබට මඟ පෙන්වන්නම් මම ඔබට ධර්මයේ දේශනා කරන්නම් ඒ මම කියන දේශනාවන්ට අනුව මඟ පෙන්වීම වලට අනුව ඔබ කටයුතු කළොත් වැඩි කල නොගිහින්ම මේ දහමේට අනුගත වෙලා මේ ශ්‍රේෂ්ඨ තත්වයට ප්‍රඥා අවබෝධයට ශ්‍රේෂ්ඨ තත්වයට ඔබට පත් වෙන්න පුළුවන්කම තියෙනවා ගිහි ගෙයින් ඉවත් වෙලා පැවිදි වීමට පත් වෙලා මේ බ්‍රහ්මචාරීක ජීවිතය ගත කරන කෙනෙක් අවබෝධයෙන් යුක්තව තමා විසින්ම ධර්මය මෙලොවදීම අවබෝධ කර ගැනීමේ තත්වයට ඔබටත් එන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ මේ අයට පැහැදිලි කළා. The second time, the third time, the group of 5 monks said to me, by that practice that conduct the performance of austerities, you did not attain any superior human states, any distinction in knowledge and vision worthy of noble one. So how can you now living luxuriously, straying from your exertion, backsliding into abundance, have attained any superior human states, any distinction in knowledge and vision worthy of noble one? द्वितीयंपिको भिक्कवे पंचवग्गया भिक्खु मं एतदोचुन तायपिको त्वं आहुसो गौतम इरियाय ताय पटिपदाय ताय दुक्खरकारिकाय नाज्यगम अलमरिय उत्तरी मनुष्य धम्म अलमरिय ज्ञान दर्शन विशेषं किं पनत्वं एतरहि बाहुल्लिको पदान विभ्बन्तो आवत्तो बाहुल्लाय अधिगमिष्यसि उत्तरी मनुष्य धम्म अलमरिय ज्ञान दर्शन विशेषंति द्वितीयंपिको अहम भिक्खवे पंचवग्गिये भिक्खु एतद्वोचं न भिक्खवे तथागतो बाहुल्लिकोपे उपसंपज्य विहरिष्यति तृतीयंपिको भिक्खवे पंचवग्गया भिक्खु मं एतद्वोचुं तायपितो त्वं आहुसो गौतम इरियाय ताय पटिपदाय ताय दुक्खरकारिकाय नाज्यगमो उत्तरी मनुष्य धम्म अलमरिय ज्ञान दर्शन विशेषं किं पनत्वं एतरहि बाहुल्लिको पदान विभ्बन्तो आवत्तो बाहुल्लाय अधिगमिष्यसि उत्तरी मनुष्य धम्म अलमरिय ज्ञान दर्शन विशेषंति දැන් දෙවෙනි වතාව විදිහටමයි දෙවෙනි තුන්වෙනි වතාවටත් පසක තවුසන් ගේ අදහස උනේ මේ විදිහට මේ
දුෂ්කර ක්‍රියා අතහැරලා දාලා මේ ධර්මයට පිවිසෙන්නට ධර්මය අවබෝධ කරගන්නට ඒ වගේ විශේෂ ඥානයකට පිවිසෙන්න කිසිම හැකියාවක් නැහැ කියන එක තමයි ඒ අයගේ අදහස් උනේ දෙවෙනි තුන්වෙනි වතාවටත් ඒගොල්ලෝ ඒ මතේම හිටියා. මම නැවත පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. When this was said, I replied to the group of 5 monks, do you recall my ever having spoken in this way before? एवं उत्ते अहम भिक्खवे पंचवाग्ये भिक्खु एतदवोच अभिजानात मे नो तुम मे भिक्खवे इतो पुब्बे एव रूपं प्रभावित मे तंति බුදුරජාණන් වහන්සේ අන්තිමට අහනවා මේගොල්ලෝ දැන් කියනවා දෙතුන් සැරයක්ම දැන් මේක පිළිගත්තේ නැහනේ. ඒතර උන්වහන්සේ ඊළඟට කාරණයක් ඉදිරිපත් කරනවා ඔබට මම මීට පෙර මේ විදිහට කියලා තියනවාද? මේ ක්‍රමයට මේ විදිහට මම ඔබට මීට පෙර කියලා තියනවාද කියලා මේ අයගෙන් අහනවා. පස්වක තවුසන්ගෙන් අහනවා. දැන් දෙතුන් සැරයක්ම කිව්වට ඇහුවේ නැහනේ. No Lord. නැහැ ස්වාමීනි කියලා මේ අය උත්තර දෙනවා. The Tathagata monks is not living luxuriously, has not strayed from his exertion, has not backslid into abundance. The Tathagata friends is a worthy one, rightly self-awakened. Lend ear, friends, the deathless has been attained. I will instruct you, I will teach you the Dhamma. Practicing as instructed, you will in no long time reach and remain in the supreme goal of the holy life, for which clansmen rightly go forth from home into homelessness, knowing and realizing it for yourself in the here and now. නැවත මම කියන්න අවශ්‍ය නැහැ එකම දේ. එතකොට නැවතත් බුදු පියාණන් වහන්සේ මේ විදිහට මීට කලින් මම ඔබට කියලා තියනවාද මේ විදිහට කියන පොයින්ට් එක කියන කාරණේ මතු කළා. පසක තවුසන්ට මේ බඳු අවබෝධයකට පත් වෙලා මම මරණය ඉක්මූ කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එහෙම මම මීට කලින් ඔබට කියලා තියනවාද කියන කාරණේ ඒ අයට ඉදිරිපත් කළා. ඒක මම නැවත පාලින් කියන්න ඕනේ නැහැ ඉස්සල විදිහටමයි තියෙන්නේ. And so I was able to convince them I would teach 2 monks while 3 went for alms, and we 6 lived off what the 3 brought back from their alms round. Then I would teach 3 monks while 2 went for alms, and we 6 lived off what the 2 brought back from their alms round. Then the group of 5 monks, thus exhorted, thus instructed by me, being subject themselves to birth, seeing the drawbacks of birth, seeking the unborn, unexcelled rest from the yoke, unbinding, reached the unborn, unexcelled rest from the yoke, unbinding, being subject themselves to aging, illness, death, sorrow, defilement, seeing the drawbacks of aging, illness, death, sorrow, defilement, seeking the agingless, illnessless, deathless, sorrowless, unexcelled, rest from the yoke, unbinding. They reach the agingless, illnessless, deathless, sorrowless, unexcelled reach from the yoke, unbinding. Knowledge and vision arose in them. Unprovoked is our release. This is the last birth. This is now no further becoming. Asakkinko aham bhikkave panchavagye bhikkhu paññāpetun dvepi sudam bhikkave bhikkhu odami. Tayo bhikkhu pindāya charanti. Yantayo bhikkhu pindāya charitva aharanti. Tena chabbagya vyāpema. Tayopi sudam bhikkave bhikkhu odami. Dve bhikkhu pindāya charanti. Yan dve bhikkhu pindāya charitva aharanti. Tena chabbagya
යාපේම අතකෝ භික්කවේ පංචවග්ගයා භික්ඛු මයා ඒවං ඕවදියමානා ඒවං අනුශාසියමානා අත්තනා ජාති ධම්මා සමානා ජාති ධම්මේ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානා අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමන්සු අත්තනා ජරා ධම්මා සමානා ජරා ධම්මේ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරිසමාන අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමන්සු අත්තනා ව්‍යාධි ධම්මා සමානාපේ අත්තනා මරණ ධම්මා සමාන අත්තනා ශෝක ධම්මා සමාන අත්තනා සංකිලේශ ධම්මා සමානා සංකිලේශ ධම්මේ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමන්සු ඥානංච පන නේසං දස්සනං උදපාදි අකුප්පාමනෝ විමුක්ති අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවති. බුදුරජාණන් වහන්සේ මේ විදිහට පැහැදිලි කළාට පස්සේ පස්වක තවුසන් එකඟ වුණා බුදු පියාණන් වහන්සේට සවන් යොමු කරන්නට. එහෙම සවන් යොමු කරන්න එකඟ වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ මේ අයට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තායින් පස්සේ දෙන්නෙකුට ධර්ම දේශනා කරනවා. ඒ අතරදී 3 දෙනෙක් යනවා පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ සපයාගෙන ඇවිල්ලා 6 දෙනාම ඒ 3 දෙනෙක් ගෙනාවු පිණ්ඩපාතෙන් යැපෙමින් ධර්ම දේශනා කළා. ඒ වගේම සමහර අවස්ථාවලදී දෙන්නෙක් පිඬු සිඟායන් ගියා 3 දෙනෙකුට ධර්ම දේශනා කරනවා. ඒ අනුව ඒ දෙන්නෙක් පිඬු සිඟාගෙන ඇවිල්ලා මේ 6 දෙනාම එයින් පිණ්ඩපාතයෙන් යපුණා. ඒ ආහාරයෙන් ජීවත් වෙමින් ධර්ම දේශනා කළා. එතකොට මේ විදිහට මේ 5 දෙනාට ධර්මයේ පැහැදිලි කරලා දුන්නා, කියා දුන්නා, විස්තර කරලා දුන්නා. ඒ අනුව මේ ඉපදීමට ලක් වෙලා ඉන්න අය ඒ ඉපදීම නිසා ඇතිවෙන විවිධාකාර අපහසුතා, කරදර, දුක් පීඩාවන් සම්බන්ධයෙන් ඒ වගේම මේ ඉපදීම නැති කළොත් එහෙම ඒකෙන් ලැබෙන යහපත විවේකය, මේ බන්ධනයන් නැත්නම් සංසාරයෙන් මිදීම සම්බන්ධයෙන්, බැඳීම් වලින් මිදීම සම්බන්ධයෙන් තියෙන වටිනාකම මේ විදිහට මේ නොබැඳීම සම්බන්ධයෙන්, මේ උත්තරීතර විවේකය ලැබීම සම්බන්ධයෙන්, මේ සංසාරයෙන් මිදීම සම්බන්ධයෙන්, නොබැඳුණු තත්වයකට පත්වීම සම්බන්ධයෙන් එහි තියෙන වටිනාකම මේ අයට දේශනා කළා කියා දුන්නා. ඒ අනුව වයසට යාම, ලෙඩවීම, මරණය, දුක්ඛ දෝමනස්යන්, මේ ක්ලේශයන් වලට හසුවීම කියන ඒවායේ තියෙන ආදීනවයන් පැහැදිලි කරලා දීලා ඒ තුලින් ඒවා දුරු කිරීම තුලින් මේ වයසට නොයාන තත්වයට, රෝගී නොවන තත්වයට, මරණයටපත් නොවන තත්වයට, ශෝක කරන්න ඕන නැති වෙන තත්වයට, මේ උත්තරීතර විවේකයට, විමුක්තියට, සංසාර ගමනේ මිදීමට, නොබැඳුණු තත්වයට පත්වීමට අවශ්‍ය තත්වය ඒ සාක්ෂාත් කරගන්න ආකාරය පිළිබඳව මේ නොබැඳුණු තත්වයට පත්වීම සම්බන්ධයෙන් ඒ අයට ධර්ම දේශනා කළා. ඒ අනුව ඒ අයට අවබෝධය ඇති වුණා මේ සිතුවිලි වලින් නොකිපෙන තත්වයට, එහෙම නැත්නම් ඒවයින් ව්‍යාකූල නොවන තත්වයට පත් වෙලා විමුක්තිය ලබන ස්වභාවයට පත් වුණා. ඒ අනුව මේ අවසාන උපත බවට පත් වෙන විදිහේ තත්වයට, නැවත උපතක් නොලැබෙන තත්වයට පත් වෙන්නට හැකියාව ලැබුණා. ඔබේ අදහස් මොකුත් කියන්න එහෙම මොනවා හරි තියනවාද?
යමක් මම දිගටම දැන් කියාගෙන යන එකනේ උනේ පැයක් විතර දැන් කිව්වා. මොනවා හරි කියන්න හෝ දෙයක් තියනවද? ස්වාමීන් වහන්සේ මෙතන මේ ගිහන්ත කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. යනවද? ඔව්. ස්වාමීන් වහන්සේ මා එක ප්‍රශ්නයක් තියෙනවා දැන් සංසාරයෙන් මිදීමට කියන සත්‍ය අවබෝධය කරන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක පමණද නැත්නම් දැන් ඊට වඩා කිමු දැන් බ්‍රහ්ම නැත්නම් දේව ජීවිතවලත් සත්‍ය අවබෝධය කරන්න පුළුවන් නැත්නම් ඒක මනුෂ්‍යත්වයට සීමිත වෙනවද? ධර්මානුකූලව ඒක මනුස්සත්වයට අදාළ වෙච්ච එකක්. එහෙමයි තියෙන්නේ. මොකද ඒ දිව්‍ය ලෝකවල ඉඳගෙන මේ අවබෝධයට පත්වීම සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. හැම විටම මනුෂ්‍ය භවයකදී ලබන අධිගමයක් අවබෝධයක් ප්‍රඥාවක් හැටියට තමයි මේ දහම අවබෝධය කියන එක ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් දෙවියන්ට හා නොඑක අයට ධර්ම දේශනා කිරීම පිළිබඳව දහමේ සඳහන් වෙනවා. දැන් විජම්බන දේශනා කළා, අභිධර්මයේ දේශනා කළේ දෙවියන්ට කියලා එහෙම තියෙනවානේ. ඒ වගේම දෙවියන් මේ ධර්මයේ ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා බුදු පියාණන් වහන්සේ සමග පවත්වපු අවස්ථා පිළිබඳව දෙවියන් හා බ්‍රහ්මයන් පැමිණ හමු අවස්ථාවන් පිළිබඳව නොඑක ඒවා ධර්ම සාහිත්‍යයේ තියෙනවා. ඒ තිබුණාට මේ අවබෝධතා ඥානයට පත්වීමට හැකියාව ලැබෙන්නේ මනුෂ්‍යත්වයේ තුලදී කියන එක තමයි ධර්මානුකූල විග්‍රහය. එසේ නොවන තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සුද්ධාවාස වලට ගියාම ඒ කියන්නේ අනාගාමි තත්වයට පත් වූ කෙනෙක් ඒ අනාගාමි තත්වයෙන් යන්නේ කිසියම් සුද්ධාවාසයකටනේ. එතනින් එයාගේ ගමන කෙලවර වෙනවා. එතනින් ආපහු මෙහාට එන්නේ නැහැ කියන. එතකොට අනාගාමි කියන්නේ ඒකනේ ආපහු එන්නේ නැහැ කියන තත්වයකටනේ. එතකොට එතෙන්දි පමණයි ඒ ගමන නිමාවීමකට පත්වීමක් කියලා තියෙන්නේ. ඒත් අමතරව එතෙන්දි කාගෙන් උත්හාල ආරවමව නෙමෙයි. ඒ තරම් ක්ලේශයන් සියුම් බවට පත් වුණාට පස්සේ අනාගාමි තත්වයට පත් වුණාට පස්සේ ඉන්න භවයක් සුද්ධාවාසයක් හැටියට සැලකෙන්නේ. එතකොට එහෙම තත්වයකදී ඒ පිරිනිවීම සිද්ධ වෙනවා කියන එක සඳහන් වෙනවා. එතනින් මෙහා අනික් කවර දෙයක් සම්බන්ධයෙන් වුණත් මනුෂ්‍ය භවයකදී තමයි මේ විමුක්ති ඥාන දර්ශනය කියන එක ලැබෙන්නේ කියන එක තමයි ධර්මානුකූල විග්‍රහය හැටියට තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා සනන්ස. ඒ කියන්නේ දැන් සමහර අය දැන් පින් කරලා දේව ලෝකේ හරි බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. නමුත් ඇත්තට මේ පින් ඉවර වුණාට පස්සේ මම අහලා තියෙනවා අපායකට වැටෙන්න පුළුවන්. ඒ කර්ම හොඳ කුසල කර්ම ඔක්කොම මේ ඉවර වුණාට පස්සේ යම් කිසි මම හිතන්නේ මේ නරක කර්මයක් හරි මොකක් හරි ආයි නිසා මේ අපායකටත් වැටෙන්න විදිහක් තියෙනවා. ඒ නිසා ඇත්තටම දෙව්ලෝ වලට කියන්නේ පින් කරලා දෙව්ලෝවට යනවට වඩා ඇත්තටම මේ මනුෂ්‍ය ජීවිතේ ඉන්නකොට ඒකෙන් හොඳ ප්‍රයෝජනයක් අරගෙන යම්කිසි සත්‍වාවබෝධය තැනකට යන්න තමයි අපි කල යුත්තේ කියන දේ මම අහලා තියෙනවා. ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගේ කාරණා ගැන පොඩ්ඩක් අහන්නයි මේ කතා කරේ. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ තුගක් අගය කරලා තියෙනවානේ මේ මනුෂ්‍ය භවය කියන එක. එතකොට ඒ අනික් ඒවට වැඩිය මනුෂ්‍ය භවය කියන එක මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් මොකක් හරි වෙනසක් කරගන්න තියෙන තැන හැටියට තමයි දකින්නේ. අර වැයි හුඟා දීර්ඝ කාලයක් ඒවයි ඉන්න පුළුවන්, පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථාන හැටියට සඳහන් වෙන්නේ. නමුත් මේ වෙනස ඇති කරගන්න, මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් තැන හැටියට තමයි මනුෂ්‍ය භවය ගැන හඳුන්වලා තියෙන්නේ. උන්වහන්සේ නොයෙක් අවස්ථාවලදී ඒක අගය කරලා තියෙනවා.
ඉතින් අත්තර ගැනමත කියපු කාරණය මේ ඒ දීර්ඝ කාලයක් ඒවා ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයසරයක් එයාගේ කර්ම වලට අනුව ආයි පහළ භවතලයකටපත් වෙන්න පුළුවන්. එහෙම තියෙන තත්ත්වයන් තියෙනවා. ඒ නිසා මේ අවබෝධය ඇති කර ගැනීම කියන එක තමයි වැදගත් වෙන්නේ. එතන ලෝක හැටියට අපි තියෙන කතාව කෙනෙකුට අපි ඒ බඳු ලෝකයක ඉඳීම කියන එකත් සලකන්න පුළුවන්. ඒ බඳු ලෝකයක ඉඳීම ඒකත් එහෙමත් හරි. එතකොට දැන් මනුෂ්‍ය භවයේ තුල එහෙම විශ්වාස නොකරන කෙනෙකුට හෝ එහෙම නැත්නම් මිනිස් භව තුලම යම් කිසි කෙනෙක් අර දීර්ඝ කාලයක් මේ භාවනානුයෝගීව ඉඳීම ප්‍රිය කරමින් ඒක තුල දිගු කාලයක් ඉඳීම කියන එකත් ඒ වගේම අර දිව්‍යමය තත්වයට මනස දියුණු කරගෙන බොහෝම ප්‍රියමනාප ආදරණීය සෙනෙහබර විදිහට ලස්සන ජීවිතයක් ගත කරමින් ඉඳීම මනුෂ්‍ය භව තුලදී සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒකත් අර බ්‍රහ්ම මේ දිව්‍ය ස්වභාවයේ බයිඩින් හැටියට තමයි සැලකෙන්නේ. එතකොට මේ ඒක පැහැදිලි නේද මං කියපු එක? ඒ කියන්නේ ඔව් මෙතන තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම අපි දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට අපි හිතන්නේ මේ අපි හොඳට ජීවත් වෙලා ඇත්තටම මේ ලෝකේ මේ අවස්ථාවේදී සත්ව බෝධිය පැත්තට මේ එහෙම යන්න අවස්ථාවක් නොලැබුණොත් එන ජීවිතයේ හරි තව ජීවිතයක එහෙම කරන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම අපිට කියන්න බෑ මේ ජීවිතයෙන් පස්සේ අපි ආයෙත් මනුෂ්‍ය ලෝකෙට එයිද කියලා. මේ මම හිතන්නේ මට තව යාළුවෙක් කිව්වා මේ ඇත්තටම මනුෂ්‍ය භාවය ඉතාමත්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ නිසා ආයෙත් මනුෂ්‍ය ජීවිතයක් අපි එහෙම හිතුවට එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් අර තියෙන මනුෂ්‍ය ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගත යුතුයි කියන එක. ඉතින් නමුත් අපි සාමාන්‍යයෙන් එහෙම හිතන්නේ නැහැනේ. අපි ගොඩක් වෙලාවට මනුෂ්‍ය ජීවිතය අපි මේ කරන්න හදන්නේ මේ අපේ කම්සප්ප විඳින්න. ඒ කියන්නේ නරක විදිහට නෙමෙයි, හොඳ විදිහකට හරි අපි සාමාන්‍යයෙන් අපේ ගොඩක් මිනිස්සු ගත්තොත් අපේ දැන් එංගලන්තයේ හරි ලංකාවේ හරි ගොඩක් මිනිස්සු ගත්තොත් ඇත්තටම මේ රස්සාවක් කළා මොකක් හරි වෙළඳාමක් කළා මේ වැඩක් කරලා සල්ලි උපයලා මේ කොහොම හරි කරලා සුපෝකභෝගීව ළමයි ඔක්කොම හදලා කට්ටිය එක හොඳ ජීවත් වෙන්නේ ඔක්කොම බලන්නේ. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගත්තාම අපිවත් එහෙම වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉතින් කළා මනුෂ්‍ය ජීවිතයක් ආයෙත් නොලැබුණොත් හරි වැඩේ වෙන්නේ. ඉතින් ඒක ගැරන්ටි එකක් නැහැ. අන්න ඒකයි මට මේ යාළුවෙක් කියන මට කිව්වා මට ඒක ගොඩක් හිතට වැදුනා. ඔව්. තව කවුරුත් මුත් කියනවාද? හොඳයි එහෙනම් අපි සූත්‍රයට යමු. Monks, there are these 5 strings of sensuality, which 5 forms cognizable via the eye, agreeable, pleasing, charming, endearing, enticing, linked to sensual desire. Sounds cognizable via the ear, agreeable, pleasing, charming, endearing, enticing, linked to sensual desire. Aromas cognizable via the nose, agreeable, pleasing, charming, endearing, enticing, linked to sensual desire. Tastes cognizable via the tongue, agreeable, pleasing, charming, endearing, enticing, linked to sensual desire. Tactile sensations cognizable via the body, agreeable, pleasing, charming, endearing, enticing, linked to sensual desire. These are the 5 strings of sensuality.
පංචමේ භික්කවේ කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය සෝත විඤ්ඤය සද්දා ගාන විඤ්ඤය ගන්ධා જીවහා විඤ්ඤය රසා කාය විඤ්ඤය පොට්ටබ්බා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය ඉමේ කෝ භික්කවේ පංච කාම ගුණා. එතකොට ඊළඟට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා තවත් ශේත්‍රයක් මේ සූත්‍රයේදී ඒක ඊටම වැදගත් කරුණු කීපයක් මේ හරියදී කියවෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මේ කාම ගුණ පහක් තියෙනවා. කාම ගුණ පහක් මොනවද පහ? රූප ඇස ඇසුරු කරගෙන දකින රූප ඒවා agreeable, pleasing, charming, endearing, enticing, linked to a sensual desire කියලා. ඒක මේ පාලියෙන් තියෙන්නේ ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය කියලා. එතකොට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වෙන කාමෝපසංහිත මිහිරි දේවල් හැටියට සලකන රූප. ඒ වගේම ඇරෝමාස් කියන්නේ ගන්ධයන් නාසය ඇසුරු කරගෙන විඳින ගන්ධයන් ඒ විදිහට ඉට්ඨාකන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය කියන මට්ටමේදී. එතකොට ඒ වගේම දිවෙන් රස ඇසුරු කරගෙන ඇතිවෙන ඉට්ඨාකන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය කියන ඒ ස්වභාවය. ඒ වගේම ශරීරය ඇසුරු කරගෙන වලබන වින්දනයන් හැටියට තියෙන ඒවත් ඉට්ඨාකන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය කියන මේ ස්වරූපේ. එතකොට මේ ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහ ඇසුරු කරගෙන ලබන අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කරුණු පහ මේ විදිහට ඉෂ්ට වූ හැටියට කාන්ත වූ දේවල් හැටියට මනාප වූ දේවල් හැටියට ප්‍රියරූපී දේවල් හැටියට විඳින්න කැමති දේවල් හැටියට මිහිරි දේවල් හැටියට විඳීමේ ස්වභාවයෙන් තමයි සාමාන්‍යයෙන් මනුස්ස ලෝකයේ මිනිස්සු හැම කෙනෙක්ම ඉන්නේ. මේ දේවල් මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්ම සමග සම්බන්ධතා පවත්වමින් ඒවා විඳිමින් ඉඳීම තමයි සාමාන්‍ය ක්‍රමය. And any contemplatives or Brahmins tied to these 5 strings of sensuality, infatuated with them, have totally fallen for them, consuming them without seeing their drawbacks or discerning the escape from them, should be known as having met with misfortune, having met with ruin. Mara can do with them as he will, just as if a wild deer were to tie bound onto heap of snare. It should be known as having met with misfortune, having met with ruin. The hunter can do with it as he will. When a hunter comes, it won't get away as it would like. In the same way, any contemplative or Brahmins tied to these 5 strings of sensuality, infatuated with them, have totally fallen from them, consuming them without seeing their drawbacks or discerning the escape from them, should be known as having met with misfortune, having met with ruin. Mara can do with them as he will.
යේකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේ පංචකාමගුණේ ගතිතා මුච්චිතා අජ්ජේපන්නා අනාදීනව දස්සා විනෝ අනිස්සරණ පඤ්ඤා පරිබුංජಂತಿ තේ ඒව මස්සු වේදිතබ්බං අනේමා පන්නා ව්‍යසනමා පන්නා යතා කාමකරණීයා පාපීමතෝ සේයතාපි භික්කවේ ආරඤ්‍යකෝ මගෝ බද්දෝ පාසරාසින් අදිශේෂය සෝ ඒව මස්ස වේදිතබ්බෝ අනේමා පන්නෝ ව්‍යසනමා පන්නෝ යතා කාමකරණීයා ලුද්දස්ස ආගච්ඡන්තේ ච පන ලුද්දේ යේන කාමං න පක්කමිස්සති ති ඒව මේකෝ භික්කවේ යේහි කේචි සමනෝ බ්‍රාහ්මනෝවා ඉමේ පංචකාමගුණේ ගතිතා මුච්චිතා අජ්ජේපන්නා අනාදීනව දස්සාවිනෝ අනිස්සරණ පඤ්ඤා පරිබුංජಂತಿ තේ ඒව මස්සු වේදිතබ්බා අනේමා පන්නා ව්‍යසනමා පන්නා යතා කාමකරණීයා පාපීමතෝ යේචකෝ කේචි භික්කවේ සමනෝවා බ්‍රාහ්මනෝවා ඉමේ පංචකාමගුණේ අගතිතා සමුච්චිතා අනජ්ජව පන්නා ආදීනව දස්සාවිනෝ නිස්සරණ පඤ්ඤා පරිබුංජಂತಿ තේ ඒව මස්සු වේදිතබ්බා න අනේමා පන්නා න ව්‍යසනමා පන්නා න යතා කාමකරණීයා පාපීමතු. යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණෙක් මේ පංච බන්ධනයෙන් මේ කාමගුණ පංච බන්ධනයෙන් හසු වුණොත් ඒවට හසු වෙලා ඒවටම ගොදුරු වුණොත් එහෙම ඒවම පරිභෝජනය කරමින් ඒවයි තියෙන ආදීනව දැක්කේ නැත්නම් ඒවයි මිදීමේ වටිනාකමක් දැක්කේ නැත්නම් ඒවයි තියෙන ඒවා නිසා ඇතිවිය හැකි අවාසනාව කරදරේ පීඩාව හා විය හැකි විනාශය හානිය හඳුනා ගන්නට ඕනේ. ඒසේ නැත්තම් එහෙම මාරයාට ඒ දේවල් සමග බොහෝ හානිකර දේවල් කරන්න පුළුවන් කියන එක. මෙතෙන්දී මෙතන විශේෂයක් අපි දකින්න ඕනේ contemplatives of Brahmins කියන වචනයෙන් තමයි මේක අරන් තියෙන්නේ. එතකොට දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් මේ පංචකාම ගුණික ලෝකයේ තුල තමයි සාමාන්‍යයෙන් හැසිරෙන්නේ. ඒතර ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා සතුටු කරමින් ඒවාට අවශ්‍ය විදිහට හසුරුවමින් තමයි සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ස්වභාවය රැඳිලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ මේ දැකලා සතුටු වෙන දේවල්, අහලා සතුටු වෙන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, ඇඟට දැනෙන දේවල් කියන මේ දේවල් වල රසය, සතුට, පහස, වින්දනය කියන දේවල් වලට මූලිකත්වය දෙනවා. ඒ සඳහා බොහෝ උත්සාහයන් කරනවා. ඒක තමයි සාමාන්‍ය පැවැත්ම, සාමාන්‍ය ස්වභාවය. එතකොට ආහාර වුණත් ඒවා එන්ජොයි කරන්න, ඒවායින් සතුටු වෙන්න. ඇඳුමක් සම්බන්ධයෙන් වුණත් ඒවායින් වටිනාම ඇඳුම් ඇඳලා ඒ සම්බන්ධයෙන් බොහොම සතුටු වෙන්න. ওই විදිහට හැම දෙයක්ම සම්බන්ධයෙන් පරිභෝජනය කරන සෑම දෙයක් සම්බන්ධයෙන්ම කිසියම් ආකාරයක මේ උසස් තත්වයෙන් ඉහළ මට්ටමින් ඒවා පරිභෝජනය කරන්නත්, ඒවායින් ලොකු ආස්වාදයක් විඳින්නත්, ඒවායින් සතුටු වෙන්නත් පදනම් කරගත්ත ක්‍රමයකට තමයි සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරන ඕනෑම කෙනෙකුගේ සැකස්ම වෙලා තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඒ රටාව නිසා ඇතිවිය හැකි සම්බාධක, අවහිරතා, දුෂ්කරතා පිළිබඳව යම් අවබෝධයක්, හැඟීමක්, දැකීමක් ඇති කරගෙන මේ ශ්‍රමණ සම්ප්‍රදායට
ඕ බ්‍රාහ්මණයන් හැටියට යම් වියත් කෙනෙක් අවබෝධයෙන් යුක්ත කෙනෙක් ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් හැටියට ඒ අර ගිහි ජීවිතය කියන එකෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් එතකොට එයා එතෙන්දි අර අහන දකින විඳින දැනෙන දිට්ඨ සුත මුත කියලා මෙහෙමනේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. දැන් මේ පහම අපි කොටස් තුනකට ගන්නවා. ඇහැ මේ පේන දේවල් දිට්ඨ හැටියට ගන්නවා. දකිය හැකි ඕනෑම දෙයක් දකින දේවල් හැටියට. ඇහෙන දේවල් සියල්ලම අපි එකට අරගෙන සුත කියන වර්තයෙන් ගන්නවා. දැනෙන දේවල් ඒ කියන්නේ නාසයටයි දිවටයි ඇඟටයි දැනෙන ඒ තුනම එකට අරගෙන මුත කියන වචනේ භාවිතා කරනවා. එතකොට අපි දිට්ඨ සුත මුත කියන මේ තුන් ආකාරයකින් අපට දකින්න අහන්න විඳින්න ලැබෙන දේවල් අර සාමාන්‍ය ගිහි ජීවිතයේදී ඒවා තුලින් සතුටු වෙන ඒවා තවදුරටත් ලබා ගන්න ඒවා වැඩි වැඩියෙන් ලබා ගන්න ස්වභාවයෙන් කටයුතු කරන කෙනෙක් ඒ වෙනුවට ශ්‍රමණ බ්‍රාහ්මණ කියන අර්ථයෙන් මෙතෙන්දී අපිට කරුණු දෙකක් හලකන්න පුළුවන්. ශ්‍රමණ කිව්වහම පැවිදි බවට පත් වෙන කියන එක. ඒ කියන්නේ ගිහිගෙන් අයින් වෙලා පැවිදි ජීවිතයකටම බහින පිරිස ශ්‍රමණ කියන සම්ප්‍රදායකට අයිති වෙනවා එතකොට. ඒතර ඒ අය ගිහි ජීවිතය තුල රැඳෙන්නේ නැහැ. පැවිදි බවකට පත් වෙලා වෙනත් විවේකී ස්ථානවල අරණ්‍යක සේනාසනයක ආරාමයක එහෙම ඉන්න අය වශයෙන් බවට පත් වෙන තමයි ශ්‍රමණ වෙන්නේ. ඒතර තව වචනයක් භාවිතා වෙනවා ධර්මයේ බ්‍රාහ්මණ කියන වචනේ. එතකොට දැන් මේ බ්‍රාහ්මණ කියන වචනේදී බ්‍රාහ්මණ කියලා ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණ අය ගිහි ජීවිත ගත කරපු අය නමුත් උගත් අය. කියන්නේ වේද පාරගත බමුණු හැටියට ඍග් යජුරු සාම අතර්ව කියන වේද සංහිතා පිළිබඳව හැදෑරීම් ඇති බොහෝ දැනුගත් භාෂා හා වෙනකුත් භාෂා ව්‍යාකරණ හා අනිකුත් ශාස්ත්‍ර හැදෑරූ දැනුගත් අය තමයි බ්‍රාහ්මණ උනේ. නමුත් ඒ අය පැවිදි අය නෙමෙයි. නමුත් උගත් අය. එතකොට නිතරම මේ දහමේ භාවිතා වෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනේ. මේක මම කල්පනා කළා මෙතෙන්දී මේ යෙදීම කියන එක තුල යම්කිසි තවත් අපි නොහිතු ගැඹුරක් තියෙනවායි කියලා. එක කණ්ඩායමක් ශ්‍රමණ කියන සම්ප්‍රදාය තුල රැඳෙන අය ඒ අය ගිහි ජීවිතෙන් ඉවත් වෙලා බ්‍රහ්මචාරී ජීවිතම ඒ කියන්නේ විවාහ නොවන පිරිසක් හැටියට ඒ ජීවිත ගත කරන පිරිසක් හැටියට ඉන්නවා ශ්‍රමණ කියන පිරිස. බ්‍රාහ්මණ කියන පිරිස මේ ගිහි ජීවිත ගත කරමින්ම එහෙත් දැනුගත් අවබෝධයෙන් යුක්ත පිරිසක් හැටියට ඒ කියන්නේ අර ගිහි ජීවිතයේ තියෙන ඇති වෙන සම්බන්ධතාවනුත් තියෙනවා. නමුත් ඒ අය වියතුන් හැටියට උගතුන් හැටියට එහෙම නැත්නම් ප්‍රඥාව අන්ත පිරිසක් හැටියට අවබෝධයෙන් යුක්ත පිරිසක් හැටියට අර ගිහි බව තුළ ඉඳගෙනම තවදුරටත් ප්‍රඥාවෙන් සියල්ල හසුරවන්න හඳුනා ගන්න අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක ඉන්න අය කියන අර්ථයක් මෙතන තියෙනවාද කියන එක. නැත්නම් මේ ශ්‍රමණ contemplative or Brahmans කියන අර්ථයක් තියෙනවනේ එතකොට. එතකොට එතෙන්දි අර ශ්‍රමණ හා බ්‍රාහ්මණ කියන එක දැන් ඉන්දියාවේ බ්‍රාහ්මණ කියලා කුලයක් හැටියට නැත්නම් වර්ණයක් හැටියට තිබුණා. එතෙන්දිත් ඒ අය හැඳින්නුවේ ඉන්දියාවේ හිටපු මේ බොහෝ දැනුගත් පිරිසක් හැටියට. නමුත් ඒ අයගේ විවාහ ජීවිත තිබුණා. මේ නමුත් යාග හෝම වශයෙන් ඒවා යෙදුණු ආගමික කටයුතු වල යෙදුණු මේ උගතුන් හැටියට හිටපු අය. ඒතර ඒ අනුව මේ සූත්‍ර දේශනාවලත් මේ නිතර යම් යම් දේවල් ගැන කතා කරද්දී
ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචන දෙක යෙදිලා තියෙනවා. ඒතර ඒ නිසා මේ ශ්‍රමණ දැන් භික්ෂූන් නමතලා තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ ධර්ම දේශනා ආදී පැවැත්වුවේ. නමුත් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියන දෙකම යෙදීම තුළ ගිහි ජීවිත තුළ ඉන්න අවබෝධයෙන් යුක්ත ධර්මය පිළිබඳව නැත්නම් ගවේෂණය සඳහා අවබෝධය සඳහා සිත යොමු වුණු එහෙත් ගිහි බව තුළ රැඳී ඉන්නම පිරිසකුත් ඉන්නවනේ. මෙන්න මේ අයත් මෙතෙන්දී අයිති වෙනවා කියන අර්ථයක් මගේ හඳුනා ගැනීමට අනුව මගේ පෞද්ගලික මතයක් මම මේ අර්ථක කියන්නේ කොතනකවත් ඒක එහෙම කියලා සඳහන් වෙලා පැහැදිලි කිරීමක් කරපු තැනක් මම දැක්කේ නැහැ. නමුත් මට මගේ හඳුනා ගැනීමට අනුව එහෙම අර්ථයක් එතන තියෙනවා කියලා මේ දැනෙනවා. ඒ කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය වෙනමයි. එතකොට බ්‍රාහ්මණ කියලා එක දැන් ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණ විතරක් නෙමෙයිනේ. දැන් ඉන්දියාවේදී බ්‍රාහ්මණ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඒ අර බ්‍රාහ්මණ පිරිසට. නමුත් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේ විශ්වව්‍යාපී විදිහටනේ. ඒ කියන්නේ අකාලික විදිහකට එහෙම නැත්නම් එක භූමියකට එක ප්‍රදේශයකට එක ජන කොටසකට පමණක් ගැලපෙන්න නෙමෙයි බුදු පියාණන් වහන්සේගේ සියලු දේශනාවන් තියෙන්නේ. ඒක සමස්තයටම ලෝකේ ඕනම තැනකට පොදු විදිහට ගැලපෙන විදිහට. ඒ නිසා මේ ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා කියලා කියනකොට මේ පැවිදි අයයි ගිහි බව තුළ රැඳී ඉන්න එහෙත් අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුක්තව ඉන්න අයයි කියන මේ දෙපිරිසම ඉන්නවා කියන එක තමයි මගේ අදහස. ඒතර ඒ අනුව ඒගොල්ලන්ගේ දැන් මෙහෙම ඉන්නවනේ දැන් විවාහ වෙලා ඉන්නවා ස්වාමියා හෝ භාර්යාව ඉන්නවා දරුවන් ඉන්නවා. ඒ කවුරු ඒව තිබුණත් ඉඩකඩම් දේපල යාන වාහන අනිකුත් දේවල් තියෙනවා තනතුරු නොඑක් දේවල් තියෙනවා. ඒ සියල්ල තිබුණත් ඒව පරිහරණය කළාට ඒවා තුළ අනවශ්‍ය විදිහට ඇලී ගලී වෙහෙසටපත් වෙන්නේ නැතුව අර ඒ දේවලුත් පරිහරණය කරමින් එහෙත් චින්තාපරවසෝ කියන්නේ හිතන අය හැටියට චින්තකයන් හැටියට එහෙම නැත්නම් අවබෝධයෙන් යුක්ත හැටියට ධර්මයේ වටහා ගන්න උත්සාහ කරන අය හැටියට මේ එහෙම යම් විමුක්තිය සාධනයක් සඳහා හිත යොමු කරන පිරිසක් හැටියට ඉන්න පුළුවන්. ඒගොල්ලෝ පැවිදි වෙලාම නැහැ. ජීවිතයේ තියෙන සම්බන්ධතා තියෙන ඒගොල්ලන්ගේ. තිබුණාට මනසින් ඒගොල්ලෝ කිසියම් ආකාරයක අර නැඹුරුවක් මේ විමුක්තිය සම්බන්ධයෙන් දහම අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් නැඹුරුවක් තියෙන පිරිසක් හැටියට කටයුතු කරන පිරිස තමයි මේ බ්‍රාහ්මණ කියලා දහම තුල බ්‍රාහ්මණ කියන අර්ථයෙන් බුදු පියාණන් වහන්සේ සැලකුවේ අන්න ඒ පිරිසයි කියලා මගේ හඳුනා ගැනීමට අනුව තියෙනවා. මේ පිළිබඳව ඔබ මොනවා හරි දෙයක් හඳුනනවද කතා කරනවද හිතුවද හෝ මොකක් හරි තියෙනවා නම් ස්වාමීන් වහන්සේ මේ කන්ටෙම්ප්ලේටිව්ස් කියපුවම කන්ටෙම්ප්ලේටිව්ස් කියපුවම බ්‍රාහ්මණ නෙමෙයි මේ ශ්‍රමණායට විතරද? ශ්‍රමණ. ඔව්. කන්ටෙම්ප්ලේටිව්ස් කියලා භාවිතා වෙලා තියෙන්නේ ශ්‍රමණ කියන එක. දැන් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනේන්නේ භාවිතා වෙන්නේ. එතකොට ඒක මේ පරිවර්තනය කරන තානිස්සර ආන්දරුව එහෙම අරන් තියෙන්නේ ඒ ශ්‍රමණ කියන එකට කන්ටෙම්ප්ලේටිව්ස් කියන එක අරන් තියෙන්නේ මේ ශ්‍රමණ කියන අර්ථයෙන් අරන් තියෙන්නේ. ඒක පරිවර්තනයේදී කන්ටෙම්ප්ලේටිව් කියන්නේ ශ්‍රමණයන් කියන අර්ථයෙන් තමයි අරන් තියෙන්නේ. එතකොට ඒ contemplatives මෙතන මේ they have also totally fall මේ sensuality වලට infatuated with them and have totally fallen for them. So ඒ කියන්නේ contemplatives ඒ කාම මේ වලට ඇලිලා ගැලිලා වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. ඔව්. දැන් කාම ගුණේ දැන් කාම කියලාම හොඳ ප්‍රශ්නයක් මේ ડોක්ටර් ඉදිරිපත් කළේ. ඒ කියන්නේ දැන් මේ කාම ගුණ කියලා කිව්වහම දැන් පංචකාම ගුණ කියලා කිව්වහම දැන් අපියම දැන් විවාහය සාමීක භාර්යාවක් ඉන්නවා කියන එක ඒ කාම ගුණ එකේ ඉහළම
සම්බන්ධතාවයක්. මොකද මේ විවාහය තුළදී පංචකාමයන් එකට එකතු වෙනවනේ. කියන්නේ ස්ත්‍රියට පුරුෂයා හා පුරුෂයාට ස්ත්‍රිය කියන්නේ අර කාමගුණ පහම එක සැරේ ලබා දෙන කෙනෙක් හැටියටයි සලකන්නේ. දැන් අංගුත්තර නිකායේ එහෙම තියෙනවනේ. එතකොට මේ පහම එක සැරේ ලැබෙනවා. කියන්නේ පිරිමියාට කාන්තාව තුළින් මේ කාමගුණ පහම එක සැරේ ලැබෙනවා. ඒතර කාන්තාවට පිරිමියා වෙතින් මේ කාමගුණ පහම එක සැරේ ලැබෙනවා. ඒ නිසා කාමගුණ කියන එක ලැබීමේදී ස්ත්‍රී පුරුෂ කියන අගේ සම්බන්ධතාවය ප්‍රධාන මේක හැටියට සලකනවා. හැබැයි ඒක එහෙම තියෙද්දී දැන් අපි කියමුකෝ භික්ෂුවක් මේ පැවිදි කෙනෙක් හැටි කන්ටෙම්ප්ලේටිව්ස් කියලා හඳුන්වන විදිහේ ශ්‍රමණ සම්ප්‍රදායට අයිති කෙනෙක් කියමුකෝ. බෞද්ධ භික්ෂුවක් පමණක් නෙමෙයි ආජීවක පරිබ්‍රාජක අචේලක ඔය කියන ඕනම කෙනෙකුට ඔය ඕන සම්ප්‍රදායක ඉන්න කෙනෙක් ඒකට ගණයට වැටෙනවනේ. එතකොට ඒ සියල්ලම ගැන හිතලා නෙමෙයි කියන්නේ. එතකොට එහෙම ඉන්න කෙනෙක් යම් රූපයක් දැකලා ඒ රූපයට ආසාවක් ඉත්තාකන්තා මනාපාපිය රූපා රජනීයා කියලා එහෙම සැලකුවොත් එහෙම කාමෝපසංහිතව හැටියට සැලකුවොත් එහෙම එතකොට එයා රූපයක් දැකලා ඒක කාන්තාවක් පමණක් නෙමෙයි මලක් දැකලා සතෙක් දැකලා වෙන සීන් එකක් දැකලා මොකක් හරි එහෙක එයා ඉත්තාකන්තා මනාපාපිය රූපා කාමෝපසංහිත රජනීයා හැටියට එයා සැලකුවොත් ඒක කාම ගුණයක් නේ දකින්න දේ. එතකොට ගීතයක් අහුවාම ඒ ගීතය තුලින් යම් කිසි කෙනෙක් ඉත්තාකන්තා මනාපා මේ පියරූපා කියලා සැලකුවොත් ඒකත් භික්ෂුවොත් සින්දු අහන්න පුළුවන් නේ. මිහිරි දේවල් අහන්න පුළුවන්. කුරුල්ලෙක්ගේ ගීතයක් කැලේ ඉන්න කෙනෙක් උනත් කුරුල්ලෙක්ගේ ගීතයක් මිහිරි හැටියට ගන්න පුළුවන් නේ. එතකොට ওই විදිහට මේ රසය සම්බන්ධයෙන්, ගන්ධය සම්බන්ධයෙන්, ස්පර්ශය සම්බන්ධයෙන් එතකොට ඒ පහම පැවිදිව ඉන්න කෙනෙකුත් මේ ඉත්තාකන්තා මනාපා පිය රූපා රජනීය හැටියට ගන්න පුළුවන්. කාමෝපසංහිත හැටියට ගන්න පුළුවන්. එතකොට ඒක ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ගන්න එක්කෙනාමගෙන්. දැන් අර පංචසික ඇවිල්ලා මේ ගායනයක් කළාම එයාගේ වීණාව ගායනයෙන් එයා වාදනයක් කළාම දැන් බුදුරජාණන් වහන්සේ මේක මේ ඉත්තාකන්තා මනාපා පිය රූපා රජනීය කාමෝපසංහිත එකක් කියලා බුදුහාමුදුරුවෝ ඒක කිව්වනේ මෙහෙම එකක්. නමුත් මේක රහතුන්ටත් ගැලපෙනවා මේක කියලා බුදුරජාණන් වහන්සේ අර අගය කිරීමක් කළේ. එතකොට කෙනෙක් ඒක කාමෝපසංහිත එකක් හැටියට ගන්නත් පුළුවන්. තවත් කෙනෙක් අරහන්තූපසංහිත හැටියට ගන්නත් පුළුවන්. එතකොට යමක් කාමෝපසංහිත හැටියට ගන්නවද අරහන්තූපසංහිත හැටියට ගන්නවද කියන එක තීරණය වෙන්නේ ගන්න එක්කෙනාට අනුව. එතකොට පංචසිකගේ වීණා වාදනයේ බුදුරජාණන් වහන්සේ ගත්තේ අරහන්තූපසංහිත හැටියට. ඒක තවත් කෙනෙක් ගන්න පුළුවන් කාමෝපසංහිත හැටියට. එතකොට ඒ අනුව මේ ශ්‍රමණ කියන කන්ටෙම්ප්ලේටිව්ස් කියන අය ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ තමයි. නමුත් ඒ අයත් අර කාමෝප දේවල් හැටියට ගන්න පුළුවන්. පැවිදි කෙනෙක් වශයෙන් ඉන්න කෙනෙක් ආහාර රසවත් කියලා හිතන්න පුළුවන්. නමුත් භික්ෂුවක් ආහාරවල රස ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ තහනම්. භික්ෂුවකට කියන්න බෑ මේ දායක පින්නතුන්ට අද හරි ආහාර කෑම හොඳ රසයි කියලා කියන්න බෑ. භික්ෂුවක් කියන්න පුළුවන්. නමුත් ඒක කියන්න තහනම් කියන්න බෑ. කෑමවල ගුණාගුණ කියන්න බෑ. මේක හොඳයි මේක හොඳ නෑ එහෙම කියලා මේක රසයි කියලා එහෙම කියන්න බෑ. එතකොට ඒක ශ්‍රමණ සම්ප්‍රදායට ඇත වික්ෂුත්වයට අදාළ වැඩක් එහෙම නෙමෙයි ඒක. ඒතර ඒක වළඳලා නිස්සබ්ද හිටියා. එච්චරයි. ඒකට පින් අනුමෝදන් කිරීම අර මේවා කරනවා. නමුත් මේ කෑම හොඳට මේ තිබුණාද නම් මේ කියලා කියන්න බෑ. ඒක වික්ෂුත්වයේ වැඩක් නෙමෙයි ඒක. වික්ෂුට අයිති දෙයක් එහෙම නෙමෙයි. ඒ විදිහටම තමයි අනික ඕනම දෙයක් සම්බන්ධයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම සම්බන්ධයෙන් ඒ විදිහටයි ඒක දෙහි බලන්න ඕනේ. ඒ නිසා පැවිදි සම්ප්‍රදායේ ඉන්න කෙනෙකුත් මේ පංචකාම ගුණිකයන් භුක්ති විඳින්න වෙන්න පුළුවන්. ගිහි ජීවිතේත් අනිවාර්යයෙන්ම වෙනවා. ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුත් ඒ පංචකාම ගුණිකයන් වලට හසු වෙන්නේ නැතු ඒ තුල ඉඳගෙන එහෙත් ඒවට හසු වෙන්නේ නැතු ඉන්න අය ඒකෙත් ඉන්න පුළුවන්. පැවිදි බව තුල ඉඳගෙන පංචකාම ගුණිකයන්ට අහු වෙන අය ඉන්නත් පුළුවන්. ගිහි බව තුල ඉඳගෙන පංචකාම ගුණිකයන්ට අහු වෙන අය ඉන්නත් පුළුවන්.
ડોક્ટર හරි නේද? ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ හරි හරි. ඉතින් මම ඒක තමයි කිව්වේ කන්ටෙම්ප්ලේටිව්ස් කියපුවම මේ ශ්‍රමණය තමයි කියලා. ඔව් 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 ඔව්. ශ්‍රම ඔව්. right. තේරුම් ගන්න. අනික් අයට මොන හරි ගැන අදහසක් තියනවද? ස්වාමීන් වහන්සේ පංචසිකගේ සින්දුව මෙයාගේ නෝල් මහත්තයා ගැන නේද? ඔව් සූර්ය වච්චසා ගැනනේ. එයා සූර්ය වච්චසාව වර්ණනා කරමින්නේ මේ එයා සින්දුව කිව්වේ. මේ බුදුරජාණන්සේත් එක්ක කතා කරන සක්‍රයට මේ පසුබිම හදලා දෙන්න නේද? ලස්සන කතාවක් ඒක. අද මේ ධර්ම සාහිත්‍යයේ ලස්සන තැනක් ඒද නේද? සක්‍රියා කියනවා මට මේ බුදුහාමත් එක්ක කතා කරන්න ඕනේ ගිහිල්ලා පොඩ්ඩක් මේ පසුබිම හදලා දෙන්න කියලා. හොඳයි. දැන් මෙතෙන්දී මෙතන මේ පැහැදිලි කරන්නේ මේ විදිහට මේ පංචකාම ගුණිකයන් සමග යම් කිසි කෙනෙක් සම්බන්ධ වෙනකොට ඒක මායයට අදාළ වෙන වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මායයට හසු වීමක්. දැන් මෙතන මාර කියලා කියන්නේ මේ පුද්ගලයෙක් කියන අර්ථය නෙමෙයි. මාර කියලා කියන්නේ හානිය, දෝෂය, වැරද්ද, අපහසුව, කරදරය, පීඩාව මේ ඔක්කොටම හඳුන්වන වචනේ තමයි මාර කියන වචනේ ධර්මයේ සඳහන් වෙන්නේ. අපිට එකපාරට මාරයා කියලා පුද්ගලයෙක් ගැන එකපාරට නිකන් හිතෙන්න පුළුවන්. නමුත් අපි කතා අහලා තියෙනවානේ අපි කතා කරලා තියෙනවා මේට කලින් ස්කන්ධ මාර, ක්ලේශ මාර, මෘත්‍ය මාර, අபிසංකාර මාර, දේවපුත්ත මාර කියලා මාරයෝ 5 දෙනෙක් ගැන. එතකොට ඒ නිසා ඒ ඔක්කොම මාර තමයි. එතකොට මේ කවුරුවත් මේ මානරූපී මේ මාර පුද්ගලයෙක් ආසෙන් නෙමෙයි මාර කියන වචනේ දහමේ සඳහන් වෙන්නේ. හැම වෙලේම වැරද්ද, දෝෂය, හානිය, ගැටලුව, ප්‍රශ්නය මේ කියන අර්ථයෙන් තමයි මාර කියන වචනේ හැම වෙලේම භාවිතා වෙන්නේ. එතකොට මේ පංචකාම ගුණිකයන් සමග යම් කිසි කෙනෙක් සම්බන්ධ වෙනකොටම ප්‍රශ්න ගැටලු එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි යමක් ගත්තත් අපි ඒකට අපි යම් දේවල් ලාභ පාඩු හැටියට සලකනවානේ දැන්. දැන් යම් දේවල් ගන්නකොට අපි හිත කියනවා මේකෙන් හරි ලාභයි මේක කියලා. ඒක තව එකක් ගන්න ගිහිල්ලා අපි කියනවා පාඩුයි කියලා. ඒතර දැන් මේවා ලාභ පාඩු අපි දැන් සාමාන්‍යයෙන් ආර්ථික මිනිස්සෙක් හැටියට ලාභ පාඩු දෙහ බලන්න ඕනේ තමයි. නමුත් ලාභ පාඩු බැලීම කියන එක මානසික පැත්තෙන් ගත්තාම බොහොම කරදරකාරී වැඩක්. එතකොට අපි මුදල් දීලා යම් කිසි දෙයක් ගන්නවා ඒ ගන්නකොට ඒකේ වටිනාකමට දාලා දෙයක් ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ තමයි ඒක. නමුත් යම් විදියකින් අපි කියමුකෝ අපි යම් මුදලක් දීලා අපි ගත්ත එකට ඒ වටිනාකමට පෑහෙන්නේ නැහැ කියලා. ඒ පෑහෙන්නේ නැත්තම් මේ ගැන වැඩි වරි වෙන්න ඕනේ නැහැ. ඒක පෑහෙන්නේ නැහැ. ඒ වටිනාකම නැහැ. ඉතින් ඊට පස්සේ ගනිද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න හිතාගත්තට කමක් නැහැ. නමුත් ඒක පිළිබඳව වැඩි කරදර වෙන්න වරි වෙන්න යන්න ඕනේ නැහැ. එතකොට අන්න මම උදාහරණයක් හැටියට එහෙම කිව්වේ. ඒතර කොයි දෙයක් සම්බන්ධයෙන් වුණත් අපි මේ භාවිතයේදී අපි ඒවා සංජානනය කරන්නේ කොහොමද? ඒවා හඳුනාගන්නේ කොහොමද? ඒවත් එක්ක ගනුදෙනුව පවත්වන්නේ කොහොමද? ඒවා අපිට ඇෆෙක්ට් වෙන්නේ කොයි ප්‍රමාණයටද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ තව පොඩි පැහැදිලි කිරීමක් හැටියට කළොත් එහෙම දැන් සමහර කෙනෙක් යම් ගනුදෙනු හෝ යම් දේවල් පවත්වීමේදී අසුරු කිරීමේදී ඒකෙන් ලැබෙන ලාභය හෝ පාඩුව ගැන සමහර විට හිතනවා කල්පනා කරනවා. නමුත් ඒ තුලින් තමා ඇති කරගන්නා වූ මානසික වෙහෙස
කොච්චරද කියන එක ගැන මෙෂර් කරන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න, ලස්සනට ඉන්න, හරි මිහිරි විදිහට අපේ ජීවිත ගත කරන්නනේ. ඒතර කවර හෝ දෙයකින් අපි හිත නරක කරගන්නවා නම් ඒ ගනුදෙනුව හෝ භාණ්ඩ සම්බන්ධයෙන් ආශ්‍රය අයිති කරගන්න හෝ මිලදී ගන්නට හෝ යමක් කරන දෙයකදී මොහොකදී හරි අපි හිතේ අනවශ්‍ය විදියට වෙහෙසක් කරදරයක් කැළඹීමක් ඇති කරගත්තොත් එහෙම ඒක අපිට ස්ට්‍රෙස්ෆුල්, ඒක වෙහෙසකාරී වෙනවා. ඒතර මේක සමහර කෙනෙක් ගණන් හදන්නේ නැහැ. අර මූල්‍යමය වශයෙන් තියෙන මේ පවුම් වලින් අපි ඒක දෙහි ගණන් හදීම තමයි බොහෝ විට කෙරෙන්නේ. ඒක මේ මානසික වශයෙන් අපිට කොයිතරම් මේ කරදරකාරී වුණාද නැද්ද, කරදරකාරී වෙනවද නැද්ද, ඉදිරියේදී කරදරකාරී වෙයිද නැද්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීම සමහර විට වෙන්නේ නැහැ. අතර මේ නිසා අපි අර මූල්‍යමය මූර්තමය වශයෙන් පවුම් හැටියට අපි ඒ දෙහි බැලීම කියන එක වෙනුවට ධර්මානුකූල විග්‍රහයේදී ඒකෙන් අපිව කොයිතරම් සතුටට පත් කරනවාද නැද්ද, අපි කරදරයට පත් කරනවාද නැද්ද කියන එක සලකා බැලීම තමයි ධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේක පැහැදිලි එකක් තියෙනවා ධම්මපදයේ සන්තුට්ටි පරමං ධනං කියලා. ධනය කියන එක අර්ථවත් වෙන්නේ සතුටත් සමග පෑහෙනවා නම් පමණයි කියලා. එතකොට ධනය තිබුණාට අසතුටෙන් ඉන්නවා නම් එතන ඒක ධනයක් නෙමෙයි කියන එකනේ ධර්මානුකූල විග්‍රහය. ඒ නිසා බොහෝ දේවල් තියෙනවා, ගෙවල් දොරවල් වතු පිටි දේපල ඉඩකඩම් ඔක්කොම තියෙනවාද නැද්ද කියන එක නෙමෙයි, ඒ තියෙන දේවල් තුල කොයිතරම් සතුටෙන් සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්නවාද කියන එක තමයි වැදගත් වෙන කාරණේ හැටියට ධර්මයේ තියෙන්නේ. එතකොට ඒ නිසා මේ පංචමාරයන් මේ පංචකාම ගුණිකයන් කොයිතරම් මාර පාර්ශවීයද එහෙම නැත්නම් සද්ධර්ම පාර්ශවීය වෙනවද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් ඕන කියන එක තමයි මේ තෙන්දි මේ විග්‍රහ වෙන්නේ. ඒතර අපිව කරදරයට කොයිතරම් කරදරයට පත් කරනවද, කොයිතරම් සැහැල්ලුවට පහසුවට පත් කරනවද. දැන් ඒක වෙන්නේ ඉන්ද්‍රියන් පහ හරහානේ. ඉන්ද්‍රියන් පහ තුලින්නේ බාහිර ලෝකයේ තියෙන දේවල් අපි ස්පර්ශ කරන්නේ, සම්බන්ධ වෙන්නේ, ගනුදෙනු පවත්වන්නේ, ආශ්‍රය කරන්නේ. එතෙන්දී ඒ ආශ්‍රයේදී අපිව වෙහෙසට පත් කරනවා නම්, පීඩාවට පත් කරනවා නම්, කරදරයට පත් කරනවා නම් එතන ඒ අර්ථ සම්පන්න බව එතන නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට මේක මාරයා තමයි අපිව අහු කරගන්නේ, කරදරයට පත් කරන්නේ. කියන්නේ අපිව අසන්තෝෂයට පත් කරනවා, පීඩාවට පත් කරනවා කියන එක. But any contemplatives or Brahmans not tied to these 5 strings of sensuality, uninfatuated with them, having not totally fallen for them, consuming them, seeing their drawbacks and discerning the escape from them, should be known as not having met with misfortune, not having met with ruin. Mara cannot do with them as he will. Just as if a wild deer were to lie unbound on a heap of snares, it should be known as not having met with misfortune, not having met with ruin. The hunter cannot do with it as he will. When the hunter comes, it will get away as it would like. In the same way, any contemplatives or Brahmanas not tied to
these 5 strings of sensuality, uninfatuated with them, having not totally fallen for them, consuming them, seeing their drawbacks and discerning the escape from them, would be known as not having met with misfortune, not having met with ruin. Mara cannot do with them as he will. Sayyatapi bhikkhave aranyako mago abaddo pasarasin adisesaya. So evamas veditabbo na anema panno na besanama panno na yatakama karniyo luddas agachantecha panaludde yena kamam pakkamissatiti. Evameko bhikkhave yehi kvechi samana va brahmana va ime pancha kama gune agatita amuccita anajjo panna ආදීනව දස්සාවිනෝ නිස්සරණ පඤ්ඤා පරිබුඤ්ජಂತಿ තේ එවමසු වේදිතබ්බා න අනේමාපන්නා න ව්‍යසනමාපන්නා න යථාකාම කරණීයා පාපිමතු. දැන් ඉස්සෙල්ලා මම අර පැහැදිලි කළේ නැහැ මේක ඉතිරි කියන්න දෙයක් නැහැ. අර ඉස්සෙල්ලාකට උදාහරණයක් කරන් තිබුණා යම්කිසි කෙනෙක් මේ කැලේ ඉන්න මුවෙක් කිසියම් මේ ස්නේහයකට මලපොඩුවකට අහු වුණොත් එහෙම උගුලකට අහු වුණොත් එහෙම ඒ සතාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. උගුල අටවපු එක්කෙනා ඇවිල්ලා යාට කැමති දෙයක් මුවාට කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ පංචකාම ගුණිකයන් සමග යම් කිසි කෙනෙක් ඒවැය පැටලිලා ඒවැයේ ගුණයන් සමග වැඩ කරන්න ගියොත් එහෙම ඒවයින් වෙහෙසට පත්ලා තමාව වෙහෙසට පීඩාවට කරදරයට පත් වෙනවා කියන එක උදාහරණයක් හැටියට ඉස්සෙල්ලා මේ මෙතෙන්දි පැහැදිලි කළා. ඒතර ඒකෙන් ඒ විදිහටම ඒකේ අනිත් පැත්ත මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ පංචකාම ගුණිකයන් සමග අවබෝධයෙන් යුක්තව හඳුනා ගැනීමකින් යුක්තව ඒවැය ආදීනව වටහා ගැනීමකින් යුක්තව ඒවැය මිදීමේ තියෙන වටිනාකම ඒවයින් ඇතිවිය හැකි හානිය දෝෂය පිළිබඳව හඳුනාගෙන එයින් ඇතිවිය හැකි පීඩාව හඳුනාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අර මාරයාට එයාව අල්ලගන්න බැරි වෙනවා කියලා. ඒකට උදාහරණයක් හැටියට දක්වලා තියෙන්නේ දැන් අර මේ කැලේ ඉන්න මේ මුවෙක් මේ මලපොඩියකට අහුනේ නැත්නම් එයා කැමති විදිහකට පහසුවෙන් මේ ඉන්නවා නම් මලපොඩියට අහු වෙලා නැත්නම් මලපොඩු ඇටවපු එක්කෙනාට උගුල අටවපු එක්කෙනාට අවශ්‍ය දේ මුවාට කරන්න බෑ. මුවා නිදහසේනේ ඉන්නේ. ඒතර මුවා අහු වෙන්නේ නැහැ එයාට. ඒතර අන්න ඒ වගේ මේ පංචකාම ගුණිකයන්ට යම් කිසි කෙනෙක් අහු වෙන්නේ නැතුව ඉන්නවා නම් ඒකෙන් පීඩාවට කරදරයට වෙහෙසටපත් නොවී ඉන්න පුළුවන්කම එයා ලැබුවොත් එයාව අර මාරපාසයට හසු වෙන්නේ නැහැ. මාරයට වුණ දේ අපිට කරන්න බෑ. එයා කරදරයටපත් වෙන්නේ නැති අවිවේකයට වෙහෙසට අපහසුවටපත් වෙන්නේ නැති වර්ගයේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. Suppose that a wild deer is living in a wilderness glen. Carefree it walks, carefree it stands, carefree it sits, carefree it lies down. Why is that? Because it has gone beyond the hunter's range. In the same way, a monk quite secluded from the sensuality, secluded from unskillful qualities, enters and remains in the first jhana, rapture and pleasure born of seclusion, accompanied by directed thought and evaluation. This monk is said to have blinded Mara. Trackless, he has destroyed Mara's vision and has become invisible to the evil one.
සය්‍යතාපි භික්කවේ ආරඤ්‍යකෝ මගෝ අරඤ්ඤේ පවනේ චරමානෝ විස්සත්තෝ ගච්ඡති විස්සත්තෝ තිට්ඨති විස්සත්තෝ නිසීදති විස්සත්තෝ සය්‍යං කප්පති තංකිස හේතු අනාපාත ගතෝ භික්කවේ ලුද්දස්ස ඒවමේකෝ භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ භික්ඛු අන්දමකාසි මාර අපදං වදිත්වා මාර චක්කුං අදස්සනං ගතෝ පාපීමතු. එතකොට දැන් මෙතෙන්දී දක්වනවා යම් කිසි කෙනෙක් මේ පංචකාම ගුණිකයන්ට හසු වෙන්නේ නැතුව මේ දෝෂ සහගත අකුසල සහගත චේතනාවන් අරමුණු කරගන්නේ නැතුව යම් කිසි කෙනෙක් විතක්ක ਵਿਚාර වලින් ඉවත් වෙලා කටයුතු කරන්න පුළුවන් නම් දැන් විතක්ක ਵਿਚාර කියන එකේ තේරුම විතක්ක ਵਿਚාර වලින් අපි මේ මිදෙනවා කියලා කියන්නේ අකුසලයෙන් මිදෙනවා කියන එකනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහිනේ. එතකොට යම් කිසි කෙනෙක් කාමයෙන් අකුසලයෙන් මිදිලා යම් කිසි කෙනෙක් විතක්ක ਵਿਚාර ගන්නවා නම් කාමයන්ගෙන් ඒ වගේම අකුසලයන්ගෙන් මිදුණු විතක්ක ਵਿਚාර ගන්නවා නම් එසේ ගනිද්දීම එයා මායාවෙන් ඉවත් වෙලානේ ඉන්නේ. එතකොට මායාවට කරන්න දෙයක් එයාට නැහැ. මායාවට නොපෙනෙන තැනකට එයා පිවිසෙනවා. මායාවේ දර්ශනපතෙන් එයා ඉවත් වෙනවා කියන එක තමයි මේ තෙන්දි කියන්නේ. එතකොට ඒ නිසා මේ ප්‍රථම ධානය ගැන අපිට කලින් කතා කරලා තියෙනවා. ධානයකට ධානය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයනේ. එතකොට එතෙන්දී විතක්ක ਵਿਚාර කියලා අපි ගන්නකොටම එකෙන් අදහස් වෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලෙහි කියන එක. ඒ කියන්නේ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන් වූ විතර්ක ਵਿਚාර අරගෙන අරමුණක් ගන්නවා කියන එක. ඒ ගන්න අරමුණ මේ කාම ගුණිකයන් හෝ අකුසල සම්පන්න නැහැ. එතකොට එසේ නොවන නිසා එයා මායාවට හසු වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා ප්‍රථම ධානයේට පිවිසෙන කවර හෝ කෙනෙක් යෝගාවචරයේ එයා අනිවාර්යයෙන්ම මායාවේ පාශයෙන් හැබැයි తాවකාලිකව අයින් වෙච්ච වෙන් වෙච්ච මායාවට නොපෙනෙන ස්වභාවයකට පත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා කියන එක. එතකොට ඒ බඳු ස්වභාවයකට පත් වුණාම මායාවට එයා සම්බන්ධයෙන් කරන්න දෙයක් නැති වෙනවා කියන එක. හොඳයි දැන් මේ මෙතෙන්දී අපි නවත්තලා මොනවා හරි දැන් සාකච්ඡාවක හරි කරුණු තියෙනවා නම් මම ඉඩ දෙන්නත් ඕනනේ මේ මොනවා හරි ඔබ කියනවාද? විනාඩි තව කීපයයි තියෙන්නේ. විනාඩි 5ක් විතර වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මෙතෙක් කියපු දේවල් සම්බන්ධයෙන් හෝ තවත් මොනවා හරි දේවල් සම්බන්ධයෙන් හෝ මොනවා හරි කියන්න තියනවද? ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට දෙවිවරු එහෙම සෝවාන් තත්ත්වයට ආවේ නැද්ද? එහෙම නෑ නේද? අපි මේ කවුද කොණ්ඩඤ්ඤ තවුසානේ සෝවාන් තත්ත්වයටපත් උනේ? එහෙයි. තවත් එතකොට මම කියනවා මේ සක්‍ර දෙවියොත් ධම්මපදයේද කොහෙද සෝවාන් උනායි කියලා බුදුහාඳුරන්ගේ ගාථාවක් අහලා ඕකේදීද ඔතෙන්දීද? ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදීද? නැහැ මේ ධම්මපදයේ
ධම්මපද verse එක හා ඇටියට. ඔව් හිතන්නේ ස්වාමීන් ඔය වහන්සේ අර සක්කපඤ්ඤ සූත්‍රයට පස්සේ නේද සක්‍රදේවෙන් දැසවන්න උනේ. ඔව් සූත්‍රයේද එහෙම තියෙන්නේ මම හිතන්නේ සක්කපඤ්ඤ සූත්‍රය කියලා එකක් තියෙනවානේ සක්‍රදේවය ඇවිල්ලා ඔව් ඔව් බුදුහාමුදුරන්ගෙන්. තියෙනවා ඔව් ඒක ඔව් පස්සේ මම හිතන්නේ සක්‍රදේවෙන් දැසවන්න උනේ. ඔව් ඔය කාරණේ සම්බන්ධයෙන් මේ මට තාම ඉතර පැහැදිලි අර්ථයක් මට තාම ඇවිල්ලා නැහැ මේ ડોක්ටර් තාමත් මා ගැන ඔය ගැන හිතමින් ඉන්නේ. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකවල හා ඔතන ඉන්න අයට මේ අධිගමයන්ට පත් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව ඔබතුමියත් මට හම්බුනොත් මට තව පොඩ්ඩක් ඒ ගැන මේ පොඩ්ඩක් තව කියන්න කොතනකින් හරි සාධක තියෙන ඒවා මේ මං තව ටිකක් හිතමින් ඉන්නේ එහෙම මේ දිව්‍ය ලෝකවල ඉන්න අය මේ මාර්ගඵල වලට පත් වෙනවද නැද්ද මේ කියන එක පිළිබඳව ස්වාමීන් වහන්සේ දැන් කියනවා නේද ධම්මචක්කපවත්තන සූත්‍රය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාම මේ දෙවිවරු ගොඩාක් සෝවන් උනායි කියලා. ඒ සූත්‍රයේ විග්‍රහ කරනකොට කියනවානේ. ඒ කියන්නේ අටුවාවකද කියන්නේ සූත්‍රයේ තියෙනවද? සූත්‍රේ නැහැ. සූත්‍රේ නැහැ. අටුවාවල තමයි තියෙන්නේ. අටුවාවල තියෙන්නේ. සූත්‍රය ගැනත් ඒකත් අටුවාවල තමයි තියෙන්නේ. අටුවාව ඒක තමයි අටුවාත් එක්ක බෑ. අටුවාත් එක්ක එහෙම කරන්න. අටුවාව කියන්නේ හොඳයි අපිට. අටුවා ප්‍රයෝජනවත් වෙනවා අපිට දහම තේරුම් ගන්න යම් මේ දුරට. අටුවා ටීකාවලදී අපිට බොහෝ යම් කරුණු ලැබෙනවා. නමුත් අටුවාව භාවිතා කරලා අපිට ධර්මයේ එක්ක ධර්මයේ හඳුනා ගැනීම වැඩි කරන්න යන්නේ කොහොමද? ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක කියන්නේ හොයලා බලන්න ඕනේ ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. ඔව් අපි තව ටිකක් හොයමු. මේ අපි එකතු වෙලා මේ හැබැයි කොහෙන් හොයන්නද ස්වාමීන් වහන්සේ? නෑ ඒ සූත්‍ර පෙළෙන් තමයි හොයන්න ඕනේ. ඔව් ආ සූත්‍ර වලින්. මේකයි. සූත්‍ර වලින් අපි අටුවා කියන්නේත් වියතුන්ගේ වැඩක්නේ. ඇත්ත. අටුවා කියන්නේ උගත් ධර්මයේ සම්බන්ධයෙන් හොඳම බුද්ධිමත් උගත් අය තමයි. නමුත් ඒගොල්ලන්ගේ අදහසනේ එන්නේ. ඒක විග්‍රහ කරලා පැහැදිලි කරලා ඒගොල්ලෝනේ කියන්නේ. ඇත්ත. ඔන්න පෙළෙන් ගත්තොත් තමයි අපි බලන්න ඕනේ. පෙළෙන් ගත්තත් යම් දේවල් ශ්‍රාවක භාෂා සූත්‍ර වල මේවා කියව තියෙනවා. නමුත් ධර්මය අපි හඳුනා ගැනීමේදී පෙළට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. අටුවා අපි උදව් කර ගන්න ඕනේ. අටුවා ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. අටුවා උදව් කර ගන්න ඕනේ. මේ ධර්මයේ තේරුම් ගන්න. ඒ බොහෝ අපිට ආලෝකයක් ලැබෙනවානේ. අපි නොහිතන දේවල් තේරුම් ගන්න, වචන විග්‍රහ කර ගන්න එහෙම අවශ්‍යයි. නමුත් ධර්මයේ සම්බන්ධයෙන් අපි කිසියම් හඳුනා ගැනීමකට එන්න පෙළත් එක්ක තමයි මේ භාවිතා වෙන්නේ. අටුවා එක අරගෙන එහෙම යන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්ව නේද ස්වාමීන් වහන්සේ සැකයක් තියෙනවා නම් පෙළට යන්න කියලා. ඔව් ඒකනේ. ධර්ම විනය හදලා ගැටා බලන්න කියලා පෙළ පරීක්ෂා කරන්න කියලානේ තියෙන්නේ. ඒකින්ද මේ මට තාම එහෙම පැහැදිලි එකක් ආවේ නැහැ. මේ දෙවියන් සෝවාන් මාර්ගඵල වලට පත් වෙනවද කියන එක පිළිබඳව. ස්වාමීන් වහන්සේ අවසර මටත් හිතන්න බෑ ඒක මොකද දෙවියන්ට ඒ කියන්නේ ඒක දුක තේරෙන්නේ අපි මිනිස්සෙක් වුණාම අසකල නාසයෙන් අරගෙන අපි ජීවත් වීමෙන් අපි දුක හඳුනා ගන්නවා. ඒ කියන්නේ 50 පැටහිලක් අත්ුණාම පස්සේ තමයි සෝවාන් ඵලයට එන්න පුළුවන්. දෙවිය ලෝකෙල ඉන්නකොට ඒගොල්ලන්ට ඒක දුක කියන එක හැඟීමක් නැහැනේ. බණක් අහුපලියටම ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඒක අත්විඳින්න ඕන. අත්විඳින්නාම ඒක තේරීමෙන් සෝවාන් වෙන්න පුළුවන්. ඊට පස්සේ අර බණ අහලා ඒවල තමන් දැනගත්තයින් පස්සේ අනිත් තත්ත්වයට පැටෙන්න පුළුවන් ලේසියෙන්ම. මට තේරෙන විදිහට ඒක දෙවියන්ට බෑ ඒක තේරෙන්නේ. ඒගොල්ලන්ට දුකක් තේරෙන්නේ නැහනේ. සැපමනේ ඒගොල්ලන් තියෙන්නේ. බණක් ඇහුවට අමාරු එක පාටම දුකට මුහුණ දෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්න මිනිස්සෙක් වෙන්නම ඕනේ කියලා සෝවන් වෙන්න. මට තේරෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ඔව් අපි තව හොඳයි. අපි තව හොයමු. ඒ කියන්නේ ඒ වගේ කරුණු අපි තව හොයමු. හොඳයි දැන් අපි එහෙනම් අද බෝධිමග්ග වැඩසටහනක් තියෙනවා තව පැය භාගයකට පස්සේ.
කැමති ඒකට සහභාගී වෙන්න පුළුවන්. අපි ඒ නිසා මෙතනින් මේක නිමා කරමු. ඊට පස්සේ බෝධිමග්ග